අපි ගිය සතියේ මේ පන්ති අලුතෙන්මනේ පටන් ගත්තා ගිය සතියේ පටන් අරගෙන මම ඉතින් ගිණුම් කරන සමීකරණය කියන කොටස පටන් ගත්තා. ඉතින් දැන් ගිය සතියේ ටියුට් නැති ළමයි අදත් නැතුව ඇතිනේ පුතේ කමක් නැහැ. ටියුට් නැති වුණාට පුතේ අදත් වැට්ටික් කරගන්න පුළුවන්. හැබැයි මං ඊයේ පුතේ හවස දැම්ම ගණන් ටික ඔයගලන් ටියුට් නැති ළමයිට ඒ ටික පොඩ්ඩක් ලියා ගන්න කියලා. හරි. ඒ ගණන් ටික පුතේ ලියාගෙන තියෙනවා නම් පහසුයි ඈ. නැත්තම් Tamanට බලා ගන්න මොනවා හරි ක්‍රමයක් හදාගෙන තිබ්බනම් පහසුයි. මම ඊයේ ගෲප් එකට දැම්ම අද කරන ගණන් ටික. හරි. මම ගණන් පහක් දැම්මා. පහම සමහර විට බැරි වෙයි. බලමු පුළුවන් තරම් කරමුකෝ. හරි. දැන් පුතේ ටියුට් නැහැ කියලා ඒ ගැන හිතන්න දෙයක් නැහැ. මම පොඩ්ඩක් කතා කරපු ටික මතක් කරලා ගිය සතියේ අපි අද කතා කරන්නම්. හරි. පුතේ අපි ගිය සතියේ කතා කරා හරි ගිණුම් කරන පුතේ අදම සම්බන්ධ වෙච්ච ළමයි කවුරු හරි ඉන්නවද? ඉතින් පොඩ්ඩක් මට මෙසේජ් එකක් දාන්න. ගිය සතියේ ඉන්නේ නැතුව අදම සම්බන්ධ වෙච්ච කවුරු හරි ඉන්නවද පුතේ මෙතන? පොඩ්ඩක් මෙසේජ් එකක් දාන්න පුතේ ඉන්නවා කියලා. අදම සම්බන්ධ වෙච්ච ළමෙක් ඉන්නවනම් ඉන්නවද පුතේ? නැහැ වගේ නේ. හරි. පුතේ මං ගිය සතියේ නම් පටන් ගත්තා ගිණුම් කරන සමීකරණේ. මොකද පුතේ අපි ගිණුම් කරන සමීකරණය කියලා කතා කරේ වත්කම් සමානයි හිමිකම් ධන වගකීම. මතකයි නේද පුතේ අපි ගිය සතියේ කතා කරා ගිණුම් කරන සමීකරණේ හිමිකම් ධන වත්කම් සමානයි හිමිකම් ධන වගකීම. නැත්නම් වත්කම් සමානයි වගකීම ධන හිමිකම්. පුතේ මේ සමීකරණේ ගොඩනැගුණේ මොන සංකල්පය නිසාද? මේ සමීකරණේ ගොඩනැගෙන ගිණුම් කරන ඒකක සංකල්පය නිසා. මතකයි නේද? පුතේ මේ සමීකරණේ ගොඩනැගෙන ගිණුම් කරන ඒකක සංකල්පය නිසා. ගිණුම් කරන ඒකක සංකල්ප කියන්නේ උපකල්පනයක්. මේ උපකල්පනයේ තේරුම මොකද්ද පුතේ? අයිතිකාරයයි ව්‍යාපාරයයි කියන්නේ කී දෙනෙක් කියලාද? දෙන්නෙක් කියන උපකල්පනය. අයිතිකාරයයි ව්‍යාපාරයයි කියන්නේ පුතේ කී දෙනෙක්ද? දෙන්නෙක් කියන උපකල්පනය මත. පුතේ ව්‍යාපාරයේට අයිතිකාරය ව්‍යාපාරය පටන් ගන්න ඉඩම් ගොඩ නැගිලි යන්ත්‍ර මෝටර මේ ඕන එකක් දාන්න පුළුවන් නේ. ඒවට අපි කිව්වා වත්කම් කියලා. හරිද? එදා මට මතකයි හිටියේ ව්‍යාපාරය පටන් ගන්න අයිතිකාරය ලක්ෂ 13ක කොහෙද වත්කම් දැම්මා. ඉඩම් ගොඩ නැගිලි යන්ත්‍ර මෝටර. ඒ ටික වත්කම්. ඒවා අයිතිකාරය ව්‍යාපාරය දෙන්නෙන් නිසා ඒවා ආපහු ව්‍යාපාරයෙන් කාට දෙන්න ඕනේ කියලා කිව්වද? අයිතිකාරයට දෙන්න ඕනේ කියලා කිව්වා. ඒවට අපි කිව්වා මොනවද කියලාද? හිමිකම් කියලා. පිටින් ගත්ත ඒවට කිව්වා අපි වගකීම් කියලා. එතකොට පුතේ අපි ඉගෙන ගන්න සමීකරණ තමයි වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. හරිද? පුතේ වත්කම් වලට උදාහරණ තමයි ඉඩම් ගොඩ නැගිලි යන්ත්‍ර මෝටර රථ මුදල් ඒවා වත්කම් වලට උදාහරණ. මතකයිනේ? පුතේ වත්කම් වලට අපි වෙනම නිර්වචනයක් ඉගෙන ගත්තා. මතකද දන්නේ? ටියුට් එක තියෙන කට්ටිය නම් එදා එකෙන් මම ලකුණු කරගන්න කිව්වා. ටියුට් එක නැති කට්ටිය ලියා ගත්තා. මොකද්ද පුතේ වත්කමක් කිව්වේ අපි? අතීත සිදුවීම් වල ප්‍රතිඵලයක් ලෙස ඇතිවන ව්‍යාපාර ඒකකයක් විසින් පාලනය කරන ලබන වර්තමාන ආර්ථික සම්පතක්. අතීත ගනුදෙනුවක ප්‍රතිඵල ලෙස ඇතිවන හරි අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇතිවන ව්‍යාපාර ආයතනයක් විසින් පාලනය කර ලබන වර්තමාන ආර්ථික සම්පතකට අපි කියව වත්කමක් කියලා. මතකයි නේද? අතීත ගනුදෙනුවක ප්‍රතිඵල ලෙස ඇතිවන ව්‍යාපාර ඒකකයක් විසින් පාලනය කර ලබන වර්තමාන ආර්ථික සම්පතක්. වර්තමාන ආර්ථික සම්පතක් කිව්වේ පුතේ ඒ ව්‍යාපාරයකට ප්‍රතිලාභ ලැබීමේ භව්‍යතාවයක් තියෙන අයිතියක්. ඒ කියන්නේ ව්‍යාපාරෙට පුතේ ඒ වත්කමෙන් ලැබෙන ලාභ ලැබීමේ අයිතිය තියෙනවා. ඒකට කිව්වා ආර්ථික සම්පතක් කියලා. ඒතකොට වත්කම් වලට අපි කියනවා පුතේ ආර්ථික සම්පත් කියන වචනේ. වත්කමක ලක්ෂණ තුනයි. අතීත සිදුවීම් වල ප්‍රතිඵලය ලෙස බිහිවීම, ව්‍යාපාර ආයතන විසින් පාලනය කරන ලැබීම, අනිත් මොකද්ද පුතේ? වර්තමාන ආර්ථික සම්පතක් වීම. ඊට පස්සේ අපි වගකීම් කියන වචනෙත් කතා කළා. වගකීමක් කිව්වේ මොකද්ද? සරලව ගත්තොත් පුතේ ව්‍යාපාරයෙන් පිට කට්ටියට දෙන්න තියෙනවට වගකීම්නේ කිව්වේ. අතීත සිදුවීම් වල ප්‍රතිඵල ලෙස ආර්ථික සම්පත් පවරා දීම සම්බන්ධයෙන් තියෙන වර්තමාන බැඳියාවක්. හරිද?
වාක්‍යයක ලක්ෂණ තුනක් කිව්වා. අතීත සිදුවීමක ප්‍රතිඵල ලෙස ඇතිවීම, ආර්ථික සම්පත් පවරා දීම, වර්තමාන බැඳියාව කියලා. ඊට පස්සේ පුතේ අපි හිමිකම් කියන වචනේත් කතා කරා. මොකද අපි හිමිකමක් කිව්වේ? ව්‍යාපාර සතු වත්කම් වලින් මේ වගකීම් ඉවත් කරාම ඇතිවන අවශේෂ වන ඇල්මට කිව්වා අපි හිමිකම් කියලා. එහෙනම් පුතේ අපි ගිණුම් කරන සමීකරණ කියලා ඉගෙන ගත්තා. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. වත්කම් කියන්නේ ඉඩම් ගොඩනැගිලි යන්ත්‍ර මෝටර ආර්ථික සම්පත්. ආර්ථික සම්පත් කියන පුතේ ඒ වත්කමෙන් ලැබෙන ප්‍රතිලාභ ව්‍යාපාරයෙන් ලබන්න අයිතියක් තියෙනවා නම් ඒවට කිව්වේ ආර්ථික සම්පත්. ඉඩම් ගොඩනැගිලි යන්ත්‍ර මෝටර තෝවා. මුදල්. හිමිකම් කිව්වේ ඒ ව්‍යාපාරයට අයිතිකාරය දාපු ටික දෙන්න. අපි හිතමු ව්‍යාපාරේ පටන් ගන්න අයිතිකාරය ඉඩම් යන්ත්‍ර ගොඩනැගිලි මුදල් ඔක්කොම ලක්ෂ 10ක් දැම්මයි කියලා. හරිද? අයිතිකාරය ව්‍යාපාරේ පටන් ගන්න වත්කම් ලක්ෂ 10ක් දැම්මයි කියලා හිතමුකෝ. හරිද? එහෙනම් පුතේ අයිතිකාරයන එක දැම්මේ අයිතිකාරයයි ව්‍යාපාරය කියන්නේ දෙන්නේ. එහෙනම් ඒ ලක්ෂ 10 ආපහු ව්‍යාපාරයෙන් අයිතිකාරයට දෙන්න ඕනේ. ඒක තමයි හිමිකම. හරි? ව්‍යාපාරෙට පුතේ තව සල්ලි මදි වෙලා තව ලක්ෂයක් ණයට ගත්තයි කියලා හිතන්නකෝ. එතකොට සල්ලි වලින් තව ලක්ෂයක් බැංකුවෙන් ණයට ගන්නවා. එතකොට ව්‍යාපාරයේ වත්කම් ලක්ෂ 11 වෙනවා. අයිතිකාරය දැම්මේ ලක්ෂ 10යි. පිටින් ගත්ත ලක්ෂයට අපි කියනවා වගකීම් කියලා. ඔයගේ සරලව ඔබ පුතේ ගණන් හදද්දී හරියනවා. එහෙනම් ගිණුම් කරන සමීකරණ තමයි වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. හරි. මේකට පුතේ අපි ගණන් හදමු. එතකොට ඔක තව ටිකක් හරියනවා. හරි. තව චුට්ටක් පුතේ නෑ ඒක ඊට පස්සේ කතා කරමු. එන්න පුතේ පළවෙනි ප්‍රශ්නෙට. එන්න අභ්‍යාස අංක 1. ටියුට් නැත්තම් හිතන්න එපා පුතේ. මං ටියුට් නැති ළමයි ඩීයේ ගාන දැම්මා ලියා ගන්න කියලා. ලියාගත්තේ නැති වුණත් දැන් මාත් එක්ක වැට් ටික කරගෙන යමුකෝ. ටියුට් එක තියෙනවා නම් කිසි අවුලක් නැහැ. අභ්‍යාස අංක 1. පහස් දහන් එක් අවස්ථාවලදී හිස් වැදි සංඛ්‍යාව ගණනය කරන්න. පහස් දහන් එක් අවස්ථාවලදී හිස් වැදි සංඛ්‍යාව ගණනය කරන්න. පුතේ ප්‍රාග්ධනය කියන්නේ හිමිකම් වලට කියන තවත් නමක්. මතකයි නේද කිව්වා ගිය සතියේ. හරි. වගකීම් 9000යි වත්කම් කීයද කියලා අහන්නේ. හරි. ඔබ පුතේ මෙහෙමයි. උත්තරේ බලපු ගමන් සමහරක් කට්ටියට උත්තරේ කියත හැකියි. හරිද? ප්‍රාග්ධනයේ 20000යි වගකීම් 9000යි. ප්‍රාග්ධනය කියන්නේ හිමිකම්නේ පුතේ 20000යි 9000යි වත්කම් 29000යි කියලා බලපු ගමන් උත්තරේ කියත හැකියි. ඒ ගැන ගැටලුවක් නැහැ. නමුත් මේක මං හිතන්නේ ඔයගොල්ලෝ කිසිම දෙයක් දන්නේ නැහැ කියලා. හරි? ඒ නිසා පුතේ මේක පොඩ්ඩක් මාත් එක්ක හදමු. මං හදන විදිහට හදන්න. ඔයගොල්ලෝ උත්තරේ ගන්න පුළුවන්. ඒ ගැන කිසි අවුලක් නැහැ. හරි? එහෙනම් අභ්‍යාස අංක 1 කියලා ලියන්නකෝ. අභ්‍යාස අංක 1. අභ්‍යාස අංක 1 කියලා ලියලා. හරි? අභ්‍යාස අංක 1. හරි. පුතේ ඒකේ අහන්නේ පළවෙනි එකේ අහන්නේ අහන එකට පුතේ අපි උත්තර ලියන්නේ. අහන්නේ වත්කම් රුපියල් කීයද? පුතේ හැමතිස්සෙම අහන ප්‍රශ්න අපි උත්තරේ ලියන්න ඕනේ. හරි? වත්කම් ලියන වත්කම් රුපියල් හරි උත්තරේ ලියන්න ඕනේ ඉඳ තියන්න. පුතේ අපෙන් අහන්නේ වත්කම් කීයද කියලානේ. අපි අහන ප්‍රශ්න තමයි පුතේ උත්තර ලියන්න ඕනේ. එහෙනම් වත්කම් ලියන්න මං ඉඳ තිබ්බා. වත්කම් ගැන අහන්නේ. හරි. පුතේ අපි ඉගෙන ගත්ත සමීකරණ තමයි මොකද්ද අපි ඉගෙන ගත්ත සමීකරණේ? දැන් පුතේ මේකට උත්තරේ ලියන්නේ දැන් මේ උත්තරේ හොයනවා. කෙලින්ම වත්කම් කීයද කියලා තිබුණා ලකුණු හම්බෙනවා අපිට. මම උත්තරේ හොයන හැටි පෙන්න අපි ඉගෙන ගත්ත සමීකරණ මොකද්ද පුතේ? හරිද? වත්කම් කියලා ලියන්න තිබ්බා මම. හරි. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. හරි. අපිට පුතේ ඔගේ වත්කම් ටික නේද අහන්නේ? පුතේ වත්කම් අහන්නේ. මම වත්කම් වලට x දාන්නම්. x සමානයි ප්‍රාග්ධනය කියන්නේ හිමිකම් වලට කියන තවත් නමක්. ප්‍රාග්ධනය කියන්නේ හිමිකම්ම තමයි. ප්‍රාග්ධනය අපිට දීලා තියෙනවා 20000යි කියලා. ධන වගකීම් ඕගොල්ලෝ පුතේ හදන්න පටන් ගන්න මාත් එක්කම හදන්න අවුලක් නැහැ. වගකීම් 9000යි. එතකොට පුතේ කීයද කියලා බලන්න x එන්නේ
x සමානයි 29000යි. ඒ කියන්නේ වත්කම් 29000යි කියන එක නේද පුතේ? ගොඩාක් කට්ටිය ප්‍රශ්න උත්තර ලියන්න කිව්වම මේක හදලා එනවා. වත්කම් තමයි x සමානයි 29000යි කියලා දීලා එනවා. නෑ හරියන්නේ නෑ පුතේ. අපෙන් අහන්නේ x කීයද කියලා නෙවෙයි. අපෙන් අහන්නේ වත්කම් කීයද කියලා. අපි වත්කම් වලට තමයි x දැම්මේ. එහෙනම් පුතේ උත්තරේ ලියන්න ඕනේ වත්කම් රුපියල් 29000යි කියලා. මේ ටික නැති වුණත් අපිට මේකට ලකුණු හම්බෙන්නේ. කට්ටිය කරන වැඩේ දැන් මේක හදලා එනවා x සමානයි 29000යි කියලා දාලා එනවා. දාලා ලිව්වයි කියනවා මරුවට. වැඩක් නේ. අහන ප්‍රශ්න උත්තරේ ලියවිලා නැහැ පුතේ අපි. මොනවා පුතේ විභාගවලදී ලකුණු ගන්න විදිහ. අහන ප්‍රශ්න උත්තර ලියන්න ඕනේ. අහන්නේ වත්කම් කීයද? වත්කම් රුපියල් 29000යි. පැහැදිලිද පුතේ? වත්කම් රුපියල් 29000යි. ගැටලුවක් නැහැ නේ ළමයිනේ පැහැදිලි කියපු දේවල් ටික. හරි. වත්කම් රුපියල් 29000යි. හරි. දෙවැනි එකට යන්න අපි. දෙවැනි එකේ අහන්නේ මොකද්ද? දෙවැනි එකේ අහන්නේ ප්‍රාග්ධනය කීයද? ප්‍රාග්ධනය රුපියල්. ඔන්න මම උත්තර ලියන්න ඉඩ තිබ්බා. ඒක තමයි පුතේ වටින්නේ. ප්‍රාග්ධනය කීයද කියලා අපෙන් අහන්නේ. අපි එන ඔක සමීකරණට ආදේශ කළ උත්තරේ හොයාගමු. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. ඔකනේ අපි ඉගෙන ගන්න සමීකරණ නේද පුතේ? මේ පොඩි ගානින් ගාන අපි ඉස්සරහට යනවා ගොඩක් ඉගෙනගෙන ඈ. හරි. එහෙනම් පුතේ වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. හරි. අපිට වත්කම් දීලාද පුතේ? මොනවද ඉස්සරම දීලා තියෙන්නේ? වගකීම් 10000යි කියලා දීලා. අපිට වත්කම් දීලා වත්කම් කීයද? වගකීම් දීලා තියෙන්නේ 10000යි. මේ ධන වගකීම් 10000යි. ඔන්න 10000 දැම්මම පුතේ ඒක අහන්නේ ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය කියන්නේ හිමිකම් වලට. ඒකට මම x දැම්මා. ඔයගොල්ලෝ හදාගෙන යන්න මාත් එක්කම. ඒකට x දැම්මා. මාත් එක්කම පුතේ ඔයගොල්ලෝ හදාගෙන යන්න. x. වත්කම් ටික දීලා තියෙනවා පුතේ කීයද? වත්කම් 40000යි. හරි. එතකොට x කීයද කියලා නේද අපෙන් අහන්නේ. මම x මෙහෙම තියන්නම්. ඉතින් මේ ධන 10000 මේට ආවම ඍණ 10000 එනවා. 40000 මේක මෙහෙට ගත්තාම ඍණ 10000 වෙනවනේ. අර ඕලල් කාලේ ගලපු සරල සමීකරණ. ඉතින් x සමානයි කීයද එන්නේ එතකොට? x සමාන 30000 හරිනේ පුතේ. වගකීම් 10000යි. ප්‍රාග්ධනය 30000යි දෙක එකතු 40000යි. එහෙනම් පුතේ උත්තරේ ලියන්න ප්‍රාග්ධනය 30000යි. ප්‍රාග්ධනය රුපියල් 30000යි. ප්‍රාග්ධනය රුපියල් 30000යි. ප්‍රාග්ධනය රුපියල් 30000යි. හරිද පුතේ පැහැදිලි නේද ඒක? ප්‍රාග්ධන රුපියල් 30000යි. තුන්වෙනි එක අහන්නේ මොකද්ද පුතේ? පුතේ මගෙන් ප්‍රශ්නයක් අහනවා. උත්තර ගණන් හදන්න පොතකුයි නෝට් ලියන්න පොතකුයි ඕනද කියලා. නෑ පුතේ. මම වෙනම නෝට්ස් ලියවන්නේ නෑ පුතේ. නෝට් දෙන්නේ ටියුට් එකේම තමයි. ඒ නිසා ඔයාලට ගණන් හදන්න පොතක් විතරයි අවශ්‍ය වෙන්නේ කවුන්ටින් වලට. ගණන් හදන්න. CR තනි රූල් පොතක් තිබ්බනම් පුතේ ලේසියි ඈ. CR තනි රූල් පොතක් අපිට ගණන් හදන්න තිබ්බනම් ලේසියි. අද නැත්තම් අද කොහේ හරි කොලේක හරි හදන්න. ඊට පස්සේ ආයෝග CR තනි රූල් පොතක හදන්න පුළුවන් නම් ඔයාලට ගොඩාක් පහසුයි accounting කරන්න පුතේ. CR තනි රූල් පොතක් ඈ. කොට් රූල් වල අමාරුයි පුතේ accounting කරන්න. හරි. මේ මම මූලිකේ ඉඳලා පොඩි එකේ ඉඳලා යන්නේ. ඊට පස්සේ අපි ටික වැඩි වෙනවා. හරි.
ඔය හිතනට වඩා ගොඩාක් දේවල් තියෙනවා මේක ඉගෙන ගන්න මේ විෂයේ. මේ පාඩමෙත් එහෙමම තමයි. අපි පොඩි එකේ ඉඳලා පුතේ පටන් අරගෙන යන්නේ. පුතේ පිටු 400 පොතක් වැඩිද? නෑ වැඩි නෑ පුතේ. පිටු 400 පොතක් පුතේ උස්සගෙන යන්න එහෙම ගියාම පුතේ හරි අමාරුයි. ඉතින් ක්ලාස් එකට විතරක් එද්දී නම් අවුලක් නැහැ ඉතින්. පිටු 400 කිව්වම පුතේ මේ ගොඩක් තියෙනවානේ. ඔක පුතේ හරියට අර සමනක් කරන් ලියන්න එහෙමත් අමාරුයි. ඊට වැඩි පොඩි පොතක් වුණාම පිටු 400 කමක් නැහැ පුතේ වැඩ ගන්න පුළුවන් නම් ඔයගලන්ට පහසු නම් ගැටලුවක් නැහැ. නමුත් පොඩි පොත් ගත්තා නම් ලේසි පුතේ පිටු 120 පිටු 120 වගේ පොත ලේසි. කමක් නැහැ ඔයගලගේ කැමැත්තක් පුතේ ඒක. පිටු ගන්න ඔයගල තීරණය කරන්න. නමුත් අර පන්තියක ඇවිල්ලා පුතේ වැඩ කරද්දී එහෙම පොත පිටු ගන්න අඩු වුණාම ලේසිනේ. ඒ පොත ඉවරනවා තව පොතක් ගමු. හරි. 3 බලන්න. 3 වත්කම් 25000යි ප්‍රාග්ධනය 10000යි වගකීම් කීයද කියලා අහන්නේ. හරි. වගකීම් කීයද කියලා අහන්නේ. 3 කියලා දාලා වගකීම් කීයද කියලා ඉතින් අපි අහන්නේ. වගකීම් රුපියල්. හරි. වගකීම් අපි ලියන්න ඉඳ තිබ්බනේ. ඊළඟ අපි ඒකත් සමීකරණ ආදේශ කරලා ගමු. මේකත් කරන්නේ පුතේ. සමීකරණ ආදේශ කරලා ගමු. ගිණුම් කරන සමීකරණ මොකද්ද අපි ඉගෙන ගත්තේ? වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. ඕකනේ පුතේ අපි ඉගෙන ගත්තේ ගිණුම් කරන සමීකරණේ. හරි ඒකේ වගකීම් කීයද කියලා නේද අපි අහන්නේ දැන්. හරි පුතේ වත්කම් 25000යි කියලා දෙනවා අපිට. වත්කම් 25000 සමානයි ප්‍රාග්ධනය කියන්නේ හිමිකම් කියන එක තමයි 10000යි ධන වගකීම් තමයි අහන්නේ. මම ඒකට x දාන්න. මම වගකීමට x දාන්න. එතකොට පුතේ x මේ පැත්තෙම තියලා මේක මෙහෙට ගමු. 25000 ඍණ 10000. එතකොට x සමානයි කියන පුතේ 15000. මෙහෙම පුතේ මේක තියලා මේක දිගාලා ඇවිල්ලා හරියන්නේ නැහැ. x සමානයි 15000 කියලා උත්තර ලියලා හරියන්නේ නැහැ පුතේ. අපෙන් අහන්නේ x කීයද පුතේ? 15. අහන්නේ වගකීම්. එහෙනම් ඔය x දැම්ම දෙන වගකීම් වලට. එහෙනම් උත්තරේ රුපියල් 15000යි. මෙතන දාන්න ඕනේ 15000. හරි. මේ 4 5 6 කරන්න කලින් මම තව ටිකක් උගන්වනවා. හරි 4 5 6 කරන්න කලින් මම තව ටිකක් උගන්වනවා පුතේ සමීකරණෙම අපි ඉගෙන ගත්ත ගිණුම් කරන සමීකරණය තමයි වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. මේ වත්කම් කිව්ව ඉඩම් ගොඩනැගිලි යන්ත්‍ර මුදල් ඕවනේ. එහෙම නැත්නම් අතීත සිදුවීමක් එක ප්‍රතිඵල ලෙස ව්‍යාපාරයක් විසින් පාලනය කර ලබන වර්තමාන ආර්ථික සම්පත්. වර්තමාන ආර්ථික සම්පත් කියන්නේ ඒවයින් පුතේ එන ප්‍රතිලාභ අපිට අයිති. හරිද? ඒවට තමයි වර්තමාන ආර්ථික සම්පත් කියලා කිව්වේ. හරි ඒවට තමයි අපි වර්තමාන ආර්ථික සම්පත්. වගකීම් කිව්වේ ව්‍යාපාරයෙන් පිට මිනිස්සුන්ට දෙන්න තියෙන වගකීම්. මතකයිනේ කිව්වා. ව්‍යාපාරයෙන් පිට කට්ටියට තියෙන බැඳීම් වලට අපි කිව්ව වගකීම් කියලා. හරි. ඒ වගකීම් අපි නිර්වචනය කරේ කොහොමද? අතීත සිදුවීමක ප්‍රතිලාභයක් ලෙස ව්‍යාපාරයේ ආර්ථික සම්පත් පවරා දීම සම්බන්ධයෙන් තියෙන වර්තමාන බැඳියාවක්. හරි ඒවා පාඩම් කරගන්න ඕනේ අහනවා. හරි. එතකොට මේ වත්කම් පුතේ අපි කොටස් දෙකකට කඩනවා. හරිද? වත්කම් කොටස් දෙකකට කඩනවා. ජංගම වත්කමුයි හරිද? අනිත් එක ජංගම නොවන වත්කමුයි කියලා. ජංගම වත්කමුයි ජංගම නොවන වත්කමුයි. ඒ කියන්නේ පුතේ මේකට වෙනම නිර්වචන තියෙනවා. ඒක මම මේ පාඩමේ අන්තිමට මේ නිර්වචන උගන්වනවා. එතකොට තේරෙනවා දැන්. මෙතන ෆස්ට් ගෲප් එකේ ළමයි දැන්ට කියනවා ගෲප් ක්ලාස් එකක් තියෙනවා. ඒකේ ඉන්න ළමයි ටික ඒගොල්ලෝ අර
ඔයාලා ඉවර වෙච්ච ගමන් සම්බන්ධ වෙච්ච ළමයි ටිකක් ඉන්නවනේ. ඒගොල්ලන්ට මතක ඇති පුතේ. දැන් ළමයි දෙන්නේ තුන් දෙනෙක් ඉන්නවනේ ඒ ක්ලාස් එකේ ඉන්න. අපි ජංගම වත්කම් පුතේ නිර්වචන කියන්නේ ඒගොල්ලන්ට ගිය සතියේ. ඊළඟට කලින් සතියේ. එහෙනම් ඕගොල්ලන්ටත් මම මේ වත්කම් බෙදනවා ජංගම නොනයි කියලා. ඒව උගන්වන්නම් ඉස්සරහදී මොනවද කියලා. දැන් නිකන් සරලව කියන්නම්කෝ. ඉතින් වත්කම් කොටස් දෙකයි ජංගම වත්කමයි ජංගම නොවන වත්කම. ජංගම වත්කම් කියන්නේ ව්‍යාපාරයේ දිගටම තියෙද්දි පුතේ නිතර නිතර වෙනස් වෙන වත්කම් තියෙනවා. මොනවද නිතර නිතර වෙනස් වෙන වත්කම්? නිතර නිතර වෙනස් වෙන වත්කම් තියෙනවා, නිතරම වෙනස් නොවන වත්කම් තියෙනවා. ව්‍යාපාරයේ දිගටම තියෙද්දි හැමතිස්සෙම මෙහෙම පුතේ මේක නෙමෙයි නිර්වචනේ. නිර්වචනේ ඉස්සරහදී උගන්වනවා. වත්කම් කොටස් දෙකකට කඩනවා අපි ජංගම වත්කමයි ජංගම නොවන වත්කමයි කියලා. එහෙම බෙදද්දී මේ ජංගම වත්කම් ජංගම නොවන. ජංගම වත්කම් කියන්නේ ව්‍යාපාරයේ දිගටම තියෙද්දි හැමතිස්සෙම නිතර වෙනස් වෙන වත්කම්. නිතර වෙනස් නොවන වත්කම් වලට කියන්නේ ජංගම නොවන වත්කම්. ඒ උදාහරණයක් විදිහට ඉඩම නිතර වෙනස් වෙනවද? ඉඩම මායින් ඇවිදින්න යනවද? ඉඩම ලොකු වෙනවද? ඉඩම පොඩි වෙනවද? නැහැ. ඉතින් එහෙනම් ඒවා ජංගම නොවන වත්කම්. මෝටර රථය යන්ත්‍ර සූත්‍ර හරිද? ඒවා පුතේ ජංගම නොවන වත්කම්. එහෙනම් ජංගම වත්කම් කියන්නේ කාසියා නෝට්ටු ටික අතේ තියෙන මුදල් ටික. පුතේ අතේ තියෙන මුදල් ටික මොකද වෙන්නේ නිතරම? අද රුපියල් 10000ක් තිබ්බොත් ඒක 15000ක් වේ. හෙට 7000ක් වේ, 8000ක් වේ. මුදල් හැමදාම පුතේ වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා. සරලව එහෙම හිතන්නකෝ. ඔයාගේ කඩේ මේ පොඩි කඩයක් කරන්නේ. කඩේ තියෙන බඩු ටික. මේ කඩේ තියෙන බඩු මිනිස්සු වෙවිලා අරයි යනවා. තියෙන බඩු අද 10000ක බඩු තිබ්බොත් ඒක හෙට 6000ට 7000ට අඩු වෙයි. ආයෙ පුතේ අනිද්දර තව බඩු ගේනවා අලුතෙන් පිටින්. ඒක ආයෙ 20000ක් විතර යනවා බඩු තෝගේ. නිතර වෙනස් වෙනවා. අපිට සල්ලි දෙන්න තියෙන කට්ටිය. අපිට සල්ලි දෙන්න තියෙන කට්ටිය අපි කියනවා පුතේ ණය ගැතියෝ කියලා. අපිට කායෙන් හරි සල්ලි හම්බෙන්න තියෙනවා ඒගොල්ලන් කියන්නේ ණය ගැතියෝ. පුතේ ඒගොල්ලන්ට තව අපෙන් තව ණයට ගත්තොත් ණය ගැතියෝ වැඩි වෙනවා. ඒගොල්ලෝ සල්ලි දුන්නොත් ණය ගැතියෝ අඩු වෙනවා. ඒවා නිතර වෙනස් වෙනවා පුතේ. මුදල් ණය ගැතියෝ කඩේ විකුණන තියෙන බඩු තොගේ නිතර වෙනස් වෙනවා. ඒතකොට ඒවා මොන වත්කම්ද පුතේ? ජංගම වත්කම්. ඒතකොට ජංගම නොවන වත්කම් කියන්නේ නිතර වෙනස් වෙන ඉඩම යාන්ත්‍රය ගොඩනැගිල්ල ඒවා දිගටම ඒක එහෙමම තියෙන ඒවා. පැහැද්ද පුතේ කියපු දේවල් චුට්ටක් හරි එහෙම තේරුම් ගන්නකෝ. ඔය නිර්වචන තියෙන ඒවා ඉස්සරහට උගන්වන්න. මං කිව්වේ අර ගෲප් ක්ලාස් එකේ ළමයින්ටත් මේ ගැන්නුවේ ගිය සතියේ ඉස්සෙල්ලා සතියේ. මෙහෙම ගණන් දාලා හැදෙව මොනවද කියලා ගැන්නුවේ එහෙම. එතකොට තමයි පැහැදිලි වෙන්නේ. ඉතින් එහෙම හිමිකම් බෙදන්නේ නැහැ. හරි. හිමිකම් බෙදන්නේ නැහැ. එහෙනම් පුතේ වත්කම් ජංගම නොවන වත්කම් ගන්න ජංගම වත්කම්. හිමිකම් බෙදන්නේ නැහැ. හිමිකම්ම තමයි. හිමිකම් මෙහෙම ජංගම නොවන කියලා බෙදන්නේ නැහැ පුතේ. වගකීම් කොටස් දෙකකට කඩනවා. පුතේ එහෙනම් මට කියන්න වගකීම් වලක් තියෙන කොටස් දෙක මොකද්ද? කියන්නකෝ. වගකීම් වලක් තියෙන කොටස් දෙක කියන්නකෝ පුතේ. වගකීම් වලක් කොටස් දෙකයි. කියන්නකෝ වගකීම් වල තියෙන කොටස් දෙකක්. දැන් හිතලා කියන්න පුළුවන් පුතේ. ජංගම වගකීමුයි ජංගම නොවන වගකීමුයි නේද? ජංගම වගකීමුයි ජංගම නොවන වගකීමුයි ජංගම නොවන වගකීමුයි ජංගම වගකීමුයි. හරිද? මේ ජංගම වගකීම් කියන්නේ පුතේ එදිනෙදා බේරන්න ඕනේ ඒවා. වගකීමක් කියන එක පුතේ අපි බේරන්න ඕන එකක් නිදහස් කරන්න ඕන එකක් නේ. හැමතිස්සෙම පුතේ එදිනෙදා මේ ඉක්මනට බේරන්න ඕනේ ඒවා ජංගම වගකීම්. හරි අපි ණයට බඩු අරන් තියෙනවා. ඒගොල්ලන්ට සල්ලි දෙන්න තියෙනවා. ඒගොල්ලන් අපි කියන්නේ ණය හිමියෝ. ඒ ණය හිමියෝ ඉක්මනට බේරන්න ඕනේ. අන්න ජංගම වගකීමක්. හරි? ණය හිමියෝ. ඊට තාම ගිය මාසේ ලයිට් බිල මේ මාසේ ගෙවන්න ඕනේ. උපචිත වියදම්. අන්න ඒවා ජංගම වගකීම්. දිගු කාලයක් තුල බේරන්න අවුරුද්දක් පහුවෙලා බේරන්න ඕනේ අපිට. අපි දැන් බැංකු ණයක් අරන් තියෙනවා. ඒක බේරන්න පටන් ගන්න තව අවුරුදු 2කින්. අපිට බැංකුවෙන් ණයක් දුන්නා. මොකක් හරි පටන් ගන්න. ඒ පටන් ගත්ත ගමන් ආදායම් වෙන්නේ නැහැ නේ. ඒකට ගෙවන්න බෑනේ. ගෙවන්න අපිට අවුරුද්දක් කල් දෙනවා. ඒතොරේ බැංකු ණයක් තුනේ ගෙවන්න පටන් ගන්න අවුරුදු 2කින්. අන්න ජංගම නොවන වගකීම්. හරි. එහෙනම් පුතේ ගිණුම් කරන සමීකරණ කියලා අපි ඉගෙන ගත්තේ මොකද්ද? ගිණුම් කරන සමීකරණ කියලා අපි ඉගෙන ගත්තේ වත්කම් සමානයි
වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. හරි. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. වත්කම් හිමිකම් වගකීම්. වත්කම් කොටස් දෙකයි ජංගම නොවන වත්කම් ධන ජංගම වත්කම්. එතකොට හිමිකම් බෙදන්නේ නැහැ එම වගකීම් කොටස් දෙකයි ජංගම නොවන වගකීම් ධන ජංගම වගකීම්. හරි. මේ මොනවද කියලා ඉස්සරහදී ඔයාලට පැහැදිලි වෙනවා. වැඩි හිතන්න එපා. හරි. අපි යමු හතරවෙනි එකට. උදේ හතරවෙනි එකේ අහන්නේ අපෙන් ප්‍රාග්ධනය රුපියල් කීයද කියලා. හතරවෙනි එකේ අහන්නේ ප්‍රාග්ධනය රුපියල් කීයද කියලා. හරි. හතර කියලා දාන්න. හතරේ අහන්නේ ප්‍රාග්ධනය රුපියල් කීයද? කියන්නේ හිමිකමනේ අහන්නේ. හතරවෙනි එකේ අහන්නේ ප්‍රාග්ධනය රුපියල් කීයද? හරි. ප්‍රාග්ධනය කීයද? හරි. අපි සමීකරණ ලියමු. දැන් අපි ඉගෙන ගන්න සමීකරණ තමයි වත්කම් සමානයි හිමිකම් ධන. ඔයගොල්ලෝ මේ විදිහට ලියලා හදන්න. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. හරි. එතකොට අපෙන් අහන්නේ ප්‍රාග්ධනය කියන්නේ හිමිකම් කීයද කියලා අහන්නේ. අපි හදමු. උදේ අපිට දෙනවා ජංගම නොවන වත්කම් 22000යි. ඉතින් ජංගම නොවන වත්කම් කියන්නේ වත්කමක් නේ. හරි. 22000යි. තව ජංගම වත්කම් උත් ඇති. එතකොට ඒක පස්සේ බලමු. ජංගම වත්කම් 6000යි. එතකොට උදේ ජංගම වත්කම් කියන්නේ වත්කමක්. ජංගම නොවන වත්කම් 22000යි ජංගම වත්කම් 6000යි. ඒතකොට මුළු වත්කම් 28000යි. සමානයි දැන් අපෙන් අහන්නේ ප්‍රාග්ධනය. මම හිමිකම් මොඩ් x දාන්නම්. ධන ජංගම වත්කම් 10000යි. ජංගම වත්කම් 10000යි. ඒ තා මොන වත්කම් තියෙන්නේ? ජංගම නොවන වත්කම් තියෙන්න පුළුවන් නේ. ජංගම නොවන වත්කම් නැහැ. ඒ කියන්නේ මොකද ඔක්කොම වත්කම් ටට්ටක් ගාලා බේරන්න ඕනේ ඒවා. අවුරුදු දෙකක් පහු වෙලා බේරන්න ඕනේ ජංගම නොවන වත්කම් එහෙම නැතුව ඇති අපි ගාව. නේද? හරි. එතකොට ඔච්චරයිනේ. ජංගම නොවන වත්කම් නැබුදේ ඔක්කොම වත්කම් ජංගම. එහෙනම් බුදේ මේ x කියලා අපිට හොයාගන්න පුළුවන් නේද? හොඳම උදාහරණ දෙය තමයි බුදේ මේ දෙක එකතුව 22යි 26යි 28000යි. 28000යි. මේ x මේ පැත්තෙම තියලා මේ 10000 මෙහෙට ගමු. වෙන 10000යි. එතකොට බුදේ x සමානයි අපිට උත්තරේ එනවා 28000න් 10000 ගියාම උත්තරේ 18000යි. මෙහෙම තියලා හරියන්නේ නැහැ. අපි උත්තරේ ලියන්න ඕනේ පුතේ. හරි අපෙන් අහනවා ප්‍රාග්ධනය කීයද? ප්‍රාග්ධනය රුපියල් 18යි. ප්‍රාග්ධන රුපියල් 18000යි. දැන් පුතේ මේක ජංගම වත්කම් ජංගම නොවන කියලා දුන්නාට අවුලක් නැහැ. ඒක වත්කම් තමයි දෙකම ඈ. පැහැදිලි නේද? හරි. එකක් ඉවරයි. මේක හදලා ඉවරද? ලියාගෙන ඉවරද? 5. පස්වෙනි එකේ අපෙන් අහන්නේ පස්වෙනි එකේ අහන්නේ පුතේ ජංගම නොවන වත්කම් කීයද? ජංගම නොවන වත්කම් රුපියල් කීයද කියලානේ අහන්නේ නේ. ජංගම නොවන වත්කම් රුපියල් කීයද? අපි දාන්න සමීකරණෙම ලියමු පුතේ. අවුලක් නැහැ. දාන්න සමීකරණෙම ලියමු. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. හරි. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. ඕකනේ අපි ආදේශ කරලා ගමු. මොනවද අපිට දීලා තියෙන්නේ පුතේ? ප්‍රාග්ධනය ලක්ෂ 2යි. ප්‍රාග්ධනය කියන්නේ හිමිකම් කියන එක.
හිමිකම් ලක්ෂ 2යි. ජංගම වත්කම් 60000යි. ඉතින් ජංගම වත්කම් කියන්නේ වත්කමක් 60000යි. ජංගම වත්කම් කියන වත්කමන්නේ 60000යි. ඉතින් අපෙන් අහන්නේ ජංගම නොවන වත්කම්. එතකොට ධන x. ජංගම නොවන වත්කම් කියන්නේ වත්කමක් නේ. ජංගම වත්කම් 60000යි. ජංගම නොවන වත්කමට x දැම්මා. ධන ලක්ෂ 2 ධන ජංගම වත්කීම් 40000යි. ඒක නේද? ජංගම වත්කීම් 40000යි. ඉතින් තව ජංගම නොවන වත්කීම් තියෙන්න පුළුවන් මේකේ නැහැ. එහෙම අර අවුරුද්දක් විතර පහුවෙලා ගෙවන බැංකු නැහැ. එහෙනම් ඔච්චරයි. එහෙනම් අපි මේකට උත්තරේ හොයාගමු. මේ පැත්තේ 240000යි. හරි මේ පැත්තේ 60000 ධන x. x හොඳම වැඩේ පුතේ x මේ පැත්තේ තියෙන එක x සමානයි 240000. ඉතින් මේක මෙහෙට ගත්තාම ඍණ 60000. 240000 ඍණ 60000 x සමානයි කීයද පුතේ? 240000 60000ක් ගියාම කීයද? කො මේ ළමයි උත්තර දෙන්නේ නැහනේ. අර ගෲප් ක්ලාස් එකේ ළමයි පුතේ හොඳට උත්තර දෙනවා. අහනානේ උත්තර දෙනවා ඒ ළමයි. මේකේ උත්තර දෙන්නේ නැහනේ. උත්තර දෙන්න බැරි නම් පුතේ මැසේජ් එකක් හරි දාන්න. ඒක පුතේ අපි මේ ලයිව් පන්තියට සම්බන්ධ වෙන්නේ ඒකනේ. ඔයගොල්ලෝ උත්තර දෙන්න ඕන. ඔයගොල්ලෝ සම්බන්ධ වෙන්න ඕනේ. 1,80,000යි. ඔව්. 1,80,000යි. දැන් මෙහෙම පුතේ x සමානයි කියලා තියලා හරියන්නේ නැහැ. අහන උත්තරය අපි ලියන්න ඕනේ පුතේ. එහෙනම් අපෙන් අහන්නේ ජංගම නොවන වත්කම් රුපියල් 1,80,000. एक 1,80,000 හරි 1,80,000 හරි 6 වෙනි එක ගොඩාක් වැදගත් ඒ දැන් දැක්කද මම මේක මකනවා මේ 6 වෙනි එකේ අපෙන් අහන්නේ හරි 6 වෙනි එකේ අපෙන් අහන්නේ ණය හිමියෝ කීයද කියලා. අපි දන්නේ නැහැ අපිට. ණය හිමියෝ ඈ. කමන්නේ අපි 6 කියලා දාමු. 6 අහන්නේ ණය හිමියෝ කීයද කියලා. ණය හිමියෝ රුපියල් කීයද කියලා අහන්නේ. ණය හිමියෝ කියන එක අපි මොකද්ද කියලා දන්නේ නැහැ. කියලා දෙන්නම් දැන්. ණය හිමියෝ කීයද කියලා අහන්නේ. කමන්නේ බලමු අපි. හරි. ඉතින් අපි ඉගෙන ගන්න සමීකරණය වෙනස් වෙන්නේ නැහැනේ. සමීකරණ තමයි වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. හරි? අද ඔක තමයි අපි ඉගෙන ගන්න සමීකරණය. හරිද? වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. ඔකනේ අපි ඉගෙන ගන්න සමීකරණේ. හරි. දැන් බලන්න. හරි. මුළු වත්කම් 60000යි. මුළු වත්කම් 60000යි. 60000 සමානයි. හරිද? 60000 සමානයි වත්කම්නේ. වත්කම් 60000යි. ඊට පස්සේ අපිට දෙන වත්කම් 60000යි. ප්‍රාග්ධනය 40000යි. ප්‍රාග්ධනය කියන්නේ හිමිකම් 40000යි. ධන ණය හිමියෝ කීයද කියලා අහන්නේ. ණය හිමියෝ කියන්නේ පුතේ වගකීමකට. අපි බේරන්න ඕනේ ඒවට අපි ණය හිමියෝ කියනවා. පැහැදිලි නේද? අපි කාට හරි දෙන්න ඕන දෙයක් නම් ඒකට ණය අපි අපේ ණය හිමියෙක්. අපි ගෙවන්න ඕන දේවල් ණය හිමියෝ. අපේ වගකීම් වලට අපි කියන්නේ ණය හිමියෝ. හරි ඊට පස්සේ ඔක වෙලඳ එහෙම කියලා බෙදෙනවා. දැන්ට හිතා ගන්නකෝ. අපි බේරන්න ඕන දෙයක් නම් ඒක ණය හිමියෝ. හරි. ඉතින් මම හිතන්නේ ඔයගොල්ලෝ කිසිම දෙයක් දන්නේ නැහැ කියලා හිතලා ඈ. ඕගොල්ලෝ O level commerce කරලා නැහැ කියලා හිතලා තමයි මම මේ උගන්වන්නේ. කිසිම දෙයක් ඔයා දන්නේ නැහැ කියලා හිතලා මේ පොඩි දේ ඉඳලා උගන්වන්නේ.
එතකොට වග එහෙනම් පුතේ නාහිමියෝ කියන්නේ වගකීමක්. මම එතනට x දැම්ම එහෙනම්. එතන මම එන x දැම්මා. පුතේ බලන්න. මම x මේ පැත්තෙම තියන්න. එතකොට 60000 මේක මෙහෙට ආවම ඍණ 40000යි. 60000න් 40000 ගියාම පුතේ x සමානයි උත්තරේ කීය දෙන්නේ? x සමානයි රුපියල් 20000. x සමානයි රුපියල් 20000යි. එහෙම තියලා හරියන්නේ නැහැ පුතේ. ඒ කියන්නේ නාහිමියෝ 20000යි. අපේ එක වගකීමයි ඒක පුතේ නාහිමියෝ එච්චරයි. එක වගකීමයි ඒ වගකීම නාහිමියෝ. හරිද? එහෙනම් අපි ඉගෙන ගත්ත සමීකරණේ පැහැදිලි නේද ඔයගොල්ලන්ට? අපි ඉගෙන ගත්ත සමීකරණේ තමයි මේක මකන්නම් පුතේ. අද ඉවරයි නේද? නාහිමියෝ කියද කියලා නැහුවේ? ඉවරයි නේ? හරි? අපි ඉගෙන ගත්ත සමීකරණය තමයි වත්කම් සමානයි හරි හිමිකම් ධන වගකීම්. හරි මේ විභාගයට අහන්නේ නැහැ මේ සාමාන්‍ය දැනීමට. මේ සාමාන්‍ය දැනීමට මේ කවුන්ස් ප්‍රශ්න පත්‍රයේ මේවා වැඩක් නැහැ. වත්කම්. පුතේ වත්කම් වලට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ මොකද්ද? වත්කම් වලට පුතේ ඉංග්‍රීසියෙන් කියන්නේ මොනවද කියලාද අපි? ඒක ඉංග්‍රීසි වචන දැනගත්තේ නැහැ කියලා ඔයාලට අවුලක් නැහැ පුතේ ඈ. නමුත් ඔයාලට ඉංග්‍රීසි වචන දැනගෙන හිටියනම් ඔයාලට ලේසි අර මෙතනින් පස්සේ ඉගෙන ගත්තාම property නෙම් පුතේ අපි accounting වලදී පාවිච්චි කරන්නේ property කියන වචනේ නෙම් property කියන්නේ දේපල කියන එක නේ property කියන්නේ පුතේ දේපල කියන එක. ඔව් පුතේ assets අපි වත්කම් වලට කියන්නේ පුතේ assets 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 හරි assets කියලා තමයි වත්කම් වලට කියන්නේ. හරි වගකීම් වලට කියන්නේ මොකද්ද පුතේ? වගකීම් වලට කියන්නේ මොකද්ද පුතේ අපි ඉංග්‍රීසියෙන්? වගකීම් වලට කියන වචනේ දැන් ඉංග්‍රීසි දන්නේ නැත්නම් ඒක පුතේ accounting ගන්න හේතුවක් නෙමෙයි. ඉංග්‍රීසි දැනගන්න ඕනේ. මම මේ නිකන් ඔයගලන්ට ඒ දැනුමනත් එක්ක අහන්නේ. මම ඒකයි කිව්වේ ඔයගලන්ට කියලාම පටන් ගත්තේ. නැත්නම් කට්ටිය හිතයි අපිට ඉංග්‍රීසි බෑනේ. අපි කොහොමද accounting ගන්න කියලා. ඒක අදාළ නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. දන්නේ නැත්නම් තමයි අපි ඉගෙන ගන්න. පුතේ වගකීම් වලට අපි කියන්නේ liabilities. හරි හිමිකමට කියන්නේ හිමිකමට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ මොකද්ද? හිමිකමට අපි ඉක්විටි කියලා කියනවා. ඉක්විටි හරිද පුතේ? හිමිකම් වලට අපි කියනවා ඉක්විටි කියලා. පුතේ වචන ටික නෝට් එකේ තියෙනවා. හරිද? මේ නෝට් එකේ පුතේ වත්කම් ගාව වක්කීම් ගාව මම ඒවා දාලා තියෙනවා. ටියුට් එකේ. ටියුට් එක නැති ළමයි ගාව නැතුව ඇතිනේ. පුතේ ටියුට් එක නැති ළමයි පුතේ දැන් සඳුදා රට විවෘත කරොත් යන්න බෑනේ ඉතින් අපිට. ඔය අවිස්සාවේල ළඟ කිට්ටු ළමයි ටික පුතේ සීසුමන්ට ඇවිල්ලා ටියුට් එක ගන්න. පිළියන්දල අවට ළමයි ආව ටියුට් නැත්තම් පිළියන්දල සසක් එකට ඇවිල්ලා ටියුට් එක ගන්න පුතේ ඈ. හරි මොනවද තිබ්බොත් මට කෝල් එකක් දෙන්නකෝ මම විස්තර කියන්නම්. නැත්නම් මට WhatsApp message එකක් දාන්නකෝ. හරි. රට ඇරිය ටියුට් පුතේ රට ඇරි නැත්නම් ලබන සතියේ ඊළඟ සතියේ කරන වැට් ටිකත් මම අර ගණන් ටික පුතේ දාන්නම් ඔයා කලින් ලියලා තියාගන්න. හරි. පුතේ මේ ටියුට් එකේ තියෙන නෝට්ස් පන්තියේ ලියවන්නේ නැහැ පුතේ නෝට් එක මේකෙම තමයි තියෙන්නේ. පළවෙනි පාඩමේ නෝට් එකක් ලියන එක ටියුට් එකෙමයි කරන්නේ. ඒක තාම ඔයගොල්ලන්ට පටන් ගත්තේ නැහැ. ෆස්ට් ගෲප් එකේ කට්ටියට මේ පාඩම කරා. ගිණුම් කරන මේ අවශ්‍යතාවය කියන පාඩම. ඔයගොල්ලන්ට ඒක උගන්වනවා. හරි. හරි. අපි ඉගෙන ගත්ත සමීකරණ සමානයි වත්කම් සමානයි නිකම් දන වගකීම්. වත්කම් වලට අපි assets කියනවා. වගකීම් වලට අපි liabilities කියනවා. හිමිකම් වලට equity කියලා කියනවා. හරි. මේ වත්කම් අපි කොටස් කීයකට ගන්නවද? සාමාන්‍ය වත්කම් අපි කොටස් කීයකට ගන්නවද? දෙකයි. මොනවද වත්කම් වල කොටස් දෙක?
ජංගම වත්කමුයි ජංගම නොවන වත්කමුයි. හරි. මට කියන්න පුතේ වත්කම් වලට ඇසෙට්ස් කියනවා නම් ජංගම වත්කම් කොටස් දෙකයි. ජංගම වත්කමුයි. හරි. පුතේ වත්කම් කොටස් දෙකයි. ජංගම වත්කමුයි. හරි. අනිත් එක ජංගම නොවන වත්කමුයි. ජංගම වත්කමුයි ජංගම නොවන වත්කමුයි. හරි. හිමිකම් මෙහෙම බෙදන්නේ. හිමිකම් මේ වගකීම් කොටස් දෙකයි. ජංගම වගකීමුයි අනිත් එක ජංගම නොවන වගකීම. කොහොමද නේ? හරි. මං කියවනේ වත්කම් වලට ඇසෙට්ස් කියනවා කියලා. එහෙනම් ජංගම වත්කම් වලට කියන්නේ මොනවද? ජංගම කියන්නේ කරන්ට්. ඔය ජංගම ගිණුමට කියන්නේ කරන්ට් account කියලා. කරන්ට් කියන්නේ එතන කරන්ට්. එහෙනම් මට කියන්නේ ජංගම වත්කම් වලට ඉංග්‍රීසියෙන් කියන නම මොකද්ද? current assets. ජංගම වත්කම් වලට පුතේ අපි ඉංග්‍රීසියෙන් කියනවා current assets. මම ඒක කෙටි කරලා දාන්නම් CA කියලා. CA. එහෙනම් ජංගම නොවන වත්කම් වලට මොනවද කියද හැකිද අපිට කියන්න පුතේ? වත්කම් assets ජංගම නිසා current assets. ජංගම නොවන වත්කම් වලට පුතේ අපිට කියද හැකි non current assets. ජංගම නොවන වත්කම්. මම ඒකට දාන්නම් NCA කියලා. ඒක සංකේතයක් පුතේ. සංකේතයක්. මේකට මොනවා හරි බෝල දෙකක් දැම්ම නම් ඉතින් මේකට වෙන සංකේතයක්. එහෙම අර ශිෂ්‍යත්ව කාලේ ඔයගොල්ලෝ ගණන් හැදුවේ. සමානයි. හිමිකම් වලට පුතේ ඉක්විටි කියනවනේ. පුතේ මේ අයිතිකාරක හිමිකමනේ ව්‍යාපාරික අයිතිකාරට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකද්ද? ව්‍යාපාරික අයිතිකාරට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකද්ද පුතේ? සමහරක් තැන්වල කියන්නේ ඔයා නිකන් මේකේ ඕන වගේ ඉන්නවා කියලා. ඔයා ඕනද කියලා අහන්නේ මේකේ. පුතේ අයිතිකාරයට අපි කියන්නේ මොකද්ද? ඕන. හිමිකරු අයිතිකාරී. ඕන අයිතිකාරයට. ඕන වගේ ඉන්නවා කියලා කියන්නේ අහලා දිනේ සාමාන්‍ය වචනේ. ඕන. එතකොට මම හිමිකමට කියන්නම් ඕන ඉක්විටි. OE දාන්නම්. අයිතිකරුගේ හිමිකම කියන එක. OE. 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 ජංගම වත්කීම් පුතේ liabilities නේ. වත්කීම් කියන්නේ liabilities. එහෙනම් ජංගම වත්කීම් වලට කියන්නේ මොනවද පුතේ? ජංගම වත්කීම් වලට කියන්නේ මොනවද? liabilities කියන්නේ පුතේ වත්කීම්. එහෙනම් ජංගම කියන්නේ කරන්නේ current liabilities. මම දාන්නම් CL. CL. එහෙනම් පුතේ ජංගම නොවන වත්කීම් වලට කියන්න පුළුවන් NCL. NCL. එහෙනම් පුතේ මට මේකම මෙහෙම කියන්න පුළුවන් නේද? CA ධන NCA සමානයි OE ධන ඔය කියන්නේ හිමිකම ධන කොහොමද දාන්න පුළුවන් පුතේ මේ සංකේත වලින්? පුතේ මේ විදිහට අපිට සංකේත වලින් කියන්නත් පුළුවන්. හරි. සංකේත වලින් හදන්නත් පුළුවන් නේ. බලන්න පුතේ මේ ප්‍රශ්නේ විභාගෙට එයි කියලා නේ මම ඔය දාලා තියෙන්නේ. ඔය අභ්‍යාසංක දෙක වගේ ප්‍රශ්න දෙක පුතේ මම හැම පන්තියකම හදවනවා. ඒකේ මම හදන්නේ පුතේ විභාගෙට එයි කියලා නෙමෙයි. ඔයාට ඔය සංකේත ගැන මේ ඉගෙන ගත්ත එක ගැන පොඩි අවබෝධයක් එනවද? තේරුම් ගන්නවද කියලා බලන්න පුතේ මම ඔය අභ්‍යාසංක දෙක හැම පන්තියකම හදවනවා. මේක පුතේ මට ඒරවල් කරපු සර්ත් හැදෙව්වා. හරිද? ඒක නිසා පුතේ මම ඔයගලන්ටත් මේක හදවන එක ගොඩක් දේවල් දෙනවා. දැන් විභාගෙට මේව දෙන එකක් නැහැ. මම ඒරවල් ක්ලාස් යන කාලෙත් මේ ප්‍රශ්නේ මම හැදුවා. හරි. ඒ නිසා මම ඔයගොල්ලලවත් මේක හදවනවා. ගොඩක් දෙයක් තේරුම් ගන්නවද කියලා බලන්න. පහත් සඳහන් සමීකරණයන් සම්පූර්ණ කර නැවත ලියන්න. එකිනෙක සමීකරණයෙන් දැක්වෙන්නේ ව්‍යාප්ත කළ ගිණුම් කරන සමීකරණයක. ඔව් පුතේ. මේ ව්‍යාප්ත කළ මේක තමයි ගිණුම් කරන සමීකරණය. වත්කම් සමානයි හිමිකම් දාන වත්කීම්. ඒක ව්‍යාප්ත කරනවා කියලා කියන්නේ වත්කම්
ජංගම නොවන කියලා බෙදුවොත් අන්න වත්කම් ව්‍යාප්ත කරා. හිමිකම් එහෙම නැහැ හිමිකම්ම තමයි. වගකීම් මෙහෙම ජංගම නොවන කිව්වොත් ව්‍යාප්ත. ඒ කියන්නේ මේක තව ටිකක් ඇදලා පෙන්නුවොත් ඒක ව්‍යාප්ත කළ සමීකරණය. දැන් අපිට තියෙන්නේ අපිට කියන්නේ පහස් දාන සමීකරණයන් සම්පූර්ණ කර නැවත ලියන්න. එකිනෙක සමීකරණයෙන් දැක්වෙන්නේ ව්‍යාප්ත කළ ගිණුම් කරන සමීකරණයකි. ඒ කියන්නේ මේ උඩ එක නෙවෙයි තියෙන්නේ මේ විදිහට තියෙන්නේ කියලා කියන්නේ ව්‍යාප්ත කළ සමීකරණයකි. හිස්තැන් පිරීමට සුදුසු සංකේත භාවිතා කළ යුතුයි. සංකේත. හිස්තැන් පිරවීමට සුදුසු සංකේත භාවිතා කළ යුතුයි. සංකේත සඳහා යොදා ඇත්තේ පහස් දාන කරුණු නිරූපණය කිරීම සඳහාය. සංකේත දිලා තියෙන පුතේ මේවට. CA ජංගම වත්කම්. CA කියන්නේ පුතේ ජංගම වත්කම් ඈ. CA කියන්නේ ජංගම වත්කම්. CA කියන්නේ ජංගම වත්කම්. කියන්නේ ජංගම වත්කම් වල දාන සංකේත තමයි CA. මේකට වෙන මොනවා හරි බෝල දෙකක් දෙන්න දොඩම් ගෙඩි දෙකක් දුන්නා හරි නැත්නම් ඇපල් ගෙඩි දෙකක් දුන්නා ඒත් සංකේතයක්. නැත්නම් වෘත්ත දෙකක් දුන්නා නැත්නම් ත්‍රිකෝණ දෙකක් දුන්නා නම් ඒ වගේ. දැන් මේගොල්ලෝ ජංගම වත්කම් කියලා කියන්නේ CA කියන සංකේතය. මේගොල්ලෝ මේ CA අරන් තියෙන්නේ කරන්ට් ඇසෙස් කියන එක තමයි පුතේනේ. ඊට පස්සේ NCA ජංගම නොවන වත්කම් වල දාලා තියෙන්නේ NCA. ජංගම නොවන වත්කම් වල දාලා තියෙන්නේ NCA. NCA ජංගම නොවන වත්කම්. ඒකේ වත්කම් වලට එන්න ඕනේ. එතකොට CA වත්කම් කිව්වොත් CA දන NCA නේ එතකොට නේ. හරි. ඊට පස්සේ CL කියලා කියන්නේ ජංගම වත්කීම්. CL කියන්නේ ජංගම වත්කීම්. හරි. CA ජංගම වත්කීම්. ඊට පස්සේ NCL ජංගම නොවන වත්කීම්. NCL ජංගම නොවන වගකීම්. ඉතින් non current liabilities කියන එකට සංකේතය තියෙන NCL කියලා. OE අයිතිකාරක ස්කන්ධය. OE අයිතිකාරක ස්කන්ධය. අයිතිකාරක ස්කන්ධය කිව්වත් හරි හිමිකම කිව්වත් හරි ප්‍රාර්ථනය කිව්වත් හරි එකම වචන සෙට් එක. හරි. දැන් එහෙනම් අපි ඕකනේ. මේ පොඩි එකේ ඉඳලා අපි ටික ටික වැඩි වෙනවා. මේ ටික හරියට අල්ලගෙන යන්න. හරි. අර පළවෙනි ක්ලාස් එකේ දුකට්ටි දාන්න පුතේ අපි මේ වයින් පටන් අරගෙන පුතේ ලොකු ගණන් වලට යනවා අන්තිම වෙද්දී. හරි. එහෙනම් පුතේ මම මේක මකන්නම්කෝ. හරි පුතේ පොතේ අපිට කියන්න සංකේත දාන්න කියලා. ඔක ලියන්න. ඔයාගේ පොතේ ලියන්න. පොත හදනවා නම් කොලේක හදනවා ඔක ලියන්නකෝ. ලියලා පුතේ ඔක හදාගන්න බැරි වුණත් ඔය තියෙන ටික ලියලා ඉන්නකෝ. මාත් ලියන්නම් මේ වගේ. ඊට පස්සේ මාත් එක්ක හදාගෙන යන්කෝ අපි. 1 පළවෙනි එක තියෙන්නේ පුතේ CA ධන හිස්තනක් සමානයි ධන හිස්තනක් ධන OE. දැන් මේකට මේ අර සංකේත දාන්න කියලා කියන්නේ පුතේ. ඔයාලට පොඩි උදව්වක් කරන්නම්කො සංකේත දාන්න. එකට එකතු වෙන්නේ එක වගේ කට්ටිය. කියන්නේ පුතේ ජංග වත්කමකට එකතු වෙන්නේ වත්කමක්. වත්කමකට කිසිම වෙලාවක වක්කීමක් එකතු වෙන්න විදියක් නැහැ. වත්කමක් ගාව වක්කීමක් දිනුවොත් ඒක කැපිලා යනවා. අඩු වෙනවා. දැන් තේරුණාද කිව්වද? එකට එකතු වෙන්න පුළුවන් එක වගේ කට්ටිය. දැන් පුතේ මේගොල්ලෝ එක වගේ. මේ දෙන්න එක වගේ වුණාට පුතේ මේ ඔක්කොම එක වගේ කියලා ගන්න පුළුවන්. ඒ කට්ටිය එක වගේ නමුත් මේ දෙන්නත් තවත් එක වගේ. ව්‍යාපාරයෙන් පිට කට්ටිය දෙන්න ටික අයිතිකාරයට. කොහොම හරි ව්‍යාපාරයෙන් දෙන්න තියෙන සබ්දේ එහෙම ගන්නත් පුළුවන්. මේ පිට මිනිස්සු දාන සල්ලි අයිතිකාර දාන ටිකයි තමයි පුතේ වත්කම් වලට සමාන වෙන්නේ.
හරි හරි පුළුවන් කට්ටිය හදාගෙන යන්න බැරනම් ලියා ගන්නකො පොතේ මාත් එක්ක ඊට පස්සේ හදාගෙන යන්න පුළුවන් දෙවෙනි එක ඔය උත්තර මං කියලා දෙන්නම් පුළුවන් කට්ටිය හදන්න ස්ටෑන්ඩ් එක පුරවන්න නැත්නම් මාත් එක්ක හදමු CL ධන ස්ථානක් සමානයි ස්ථානක් ධන CA ඍණ ස්ථාන තුන ස්ථානක් සමානයි CA ධන ස්ථානක් ධන ඍණ මේ දෙකේ එකතුව මේකෙන් අඩු වෙන්න ඕනේ. බලමු අපි ඒකට අහම් බලමු. 4 CA බෙදීම C සමානයි CL ධන ස්ථානක් ධන CL ස්ථානක් ඊට ඍණ නේ පුතේ ඍණ බෙදීම ස්ථානක් පස්වෙනි එක ලියන්නම්කෝ මම 5 NCL බෙදීම NCL ධන OE සමානයි ස්ථානක් ධන ස්ථානක් ධන මෙතන ඍණ නේ ඍණ වරහන් ඇතුලේ CL ධන OE බෙදීම ස්ථාන. හයවෙනි එක මම පස්සේ ලියන්නම්කෝ. හරි පුතේ දැන් සංකේත දාන්න තියෙන්නේ මේ සංකේත තමයි මේ තියෙන්නේ උතන දාලා තියෙන ඒවා හරි එහෙනම් මාත් එක්ක හදමුද බලන්න ඉතින් හදමුද ඉවනේ එකට එකතු වෙන්නේ එක වගේ කට්ටිය විතරයි. එකට එකතු වෙන්නේ එක වගේ කට්ටිය ගැලපෙන්නේ නැති එක්කෙනෙක් දුවොත් එයා කැපිලා යනවා අඩු වෙලා යනවා. මට කියන්න උදේ CA කියන්නේ ජංගම වත්කම් කියන එක නේ. එයාට එකතු වෙන්න පුළුවන් ගැලපෙන එක්කෙනා කවුද පුතේ? CA ට එකතු වෙන්න පුළුවන් ගැලපෙන එක්කෙනා කවුද? එයාට එකතු වෙන්න පුළුවන් මෙතනින් කවුරු විතරමද කියන්නේ? NCA. පැහැද්ද පුතේ කියපු දේ? අනිත් ළමයින්ට තේරුණාද? පුතේ එතනට එකතු වෙන්න පුළුවන් NCA කියලා තේරුණාද? NCA කියන්නේ පුතේ වත්කම් සමානයි. මේ වත්කම්
සමානයි. එතකොට මේ NCA ධන NC කියන්නේ වත්කම්නේ නේ සමානයි. ධන OI OI කියන්නේ හිමිකමනේ. එහෙනම් දැන් මෙතනට ගැලපෙන දෙන්න කවුද? CL ධන NCA. ඒ කියන්නේ ඔය ලියලා තියෙන්නේ වත්කම් සමානයි CL ධන NCL කියන්නේ වගකීම්. වත්කම් සමානයි වගකීම් ධන හිමිකම් කියන එක නේද ඔය ලියලා තියෙන්නේ. වත්කම් සමානයි වගකීම් ධන හිමිකම්. හරි. වත්කම් සමානයි වගකීම් ධන හිමිකම්. මේ CA NC කියන්නේ වත්කම් සමානයි CL ධන NC කියන වගකීම් ධන හිමිකම්. ඉතින් සංකේත දැම්මට අරකමයි නේද වෙලා තියෙන්නේ. පැහැදිලිද ළමයිනේ? ඔව්. බලමු ඊළඟට. ඉතින් මේ වැඩ කර ඉද්දී සිග්නල් නැති වෙලා කට්නොත් ඔයගොල්ලෝ බය වෙන්න එපා. ඔයගොල්ලන්ට මම මේක රෙකෝඩින් එක දානවා. අද හවස් වෙද්දී දානවා. එතකොට පුතේ ඔයගොල්ලන්ට එකෙන් බලා ගන්න පුළුවන් නේ. හරි. ඒ නිසා වැට්ටික් කරගෙන යන්න. CL CL ට ගැලපෙන එක්කෙනා කවුද මෙතනින්? CL ට එකතු වෙන්න පුළුවන් කවුද? CL ට එකතු වෙන්න පුළුවන් කවුද පුතේ කියන්නේ? NCL NCL නේද පුතේ එකතු වෙන්න පුළුවන් වෙන කවුරුත් නෙමෙයි මේ CL ට එකතු වෙන්න පුළුවන්. ඒතර NCL. පුතේ මේ CL දාන NCL කියන්නේ වගකීම් කියන්නේ පුතේ. වගකීම් සමානයි CA ට එකතු වෙලා තියෙන්නේ කවුද? CA ට මෙතන එකතු වෙන්න පුළුවන් කවුද පුතේ මෙතනට කියන්න? CA ට මෙතන එකතු වෙන්න පුළුවන් හොඳ මෙක්කෙනා NCA NCA නේද පුතේ? NCA. ඒ කියන්නේ පුතේ මේ ඇත්තටම බැලුවොත් මේ තියෙන වගකීම් කියන එක නේද මේ? වගකීම් සමානයි මේ CA දන්න කියන වත්කම් නේ. වගකීම් සමානයි වත්කම් වලින් මොනව අඩු වුණාමද කියන්නකෝ. හිමිකම් නේ. එහෙනම් පුතේ මෙතනින් අඩු වෙන්න තියෙන්නේ OI නේද? OI. හිමිකම්. ඉතින් මේක හදන්නේ දැනුමට. වාගේ පොඩ්ඩක් මොලේ හැදෙන්න මේක හදන්නේ. පොඩ්ඩක් කල්පනා කරන්න ගෙදරදී. හරිනේ? හරි. ඉතින් මෙතනට ස්ථානක් දාමු අපි. එකක් පුරවන්න පුතේ එක සංකේත එක සැරේට දාන්න පුළුවන් ආයෙ දාන්න බෑ. මේක අපි දන්නේ නැහැ. 100ට ගලපෙන එක්කෙනා කවුද කියන්නේ? 100ට එකතු වෙන්නේ කවුද? ඉතින් මෙතන එන්න පුළුවන් හොඳම ස්ථාන මොකද්ද කියන්නේ? සංකේත මොකද්ද? 100ට පුතේ එකතු වෙන්න පුළුවන් NCA විතරනේ පුතේ. NCA ඒ කියන්නේ වත්කම්. වින පුතේ වත්කම් වලින් හිමිකම් සමාන වත්කම් වලින් මොනව අඩු කරාමද? වක්කීම් අඩු කරාම නේද? මතකද? එහෙනම් පුතේ මේ එකට එකතු වෙන්න පුළුවන් මේ දෙන්න නේද පුතේ? එකට එකතු වෙන්න පුළුවන්. CL ධන NCL. එහෙනම් මෙතනට එන්න පුළුවන් කවුද පුතේ? OI නේ. OI. මේ හිමිකම් OI කියන්නේ හිමිකම් කියන එක හිමිකම් සමානයි වත්කම් ඍණ වගකීම් කියන එක තමයි මේ ලියලා තියෙන්නේ. ඉතින් මේ accounting paper එකේ මේ වගේ ගානක් අහන එකක් නැති වෙයි ඈ. මේ ඔයගොල්ලන්ගේ දැනුමට මම මේ දෙන්නේ පොඩ්ඩක් හිතනවාද කියලා බලන්න. හරිනේ? ඊළඟට යමු අපි. දැන් පුතේ මේ සමීකරණයක් කියන්නේ තරාදියක් වගේ. දෙපැත්ත සමාන වෙන්න ඕනේ. මේ පැත්තට මොනවා හරි දැම්මොත් ඒක මේ පැත්තට දාන්න ඕනේ සමාන වෙන්න නම්. මේ පැත්තේ මොනවා හරි අයින් කරොත් ඒ වගේම ප්‍රමාණයක් මේ පැත්තෙනුත් අයින් කරන්න එපායි. දැන් හතරවෙනි එකේ පොඩි ප්‍රශ්නයක්. මෙතන දීපු නැති එකක් තියෙනවා C කියලා නේ. C කියන්නේ පුතේ වෙනම සංකේතයක්. මේ C එකට මේ C එහෙම කපන්න බෑ. එහෙනම් මේ සංකේතනේ මේ සංකේතර මේකේ මේ කෑල්ලක් කපන්න බෑ. එහෙම බෑ. මේ වෙනම සංකේතයක් මේ දොඩංගිඩි දෙයක් වෙන්න පුළුවන්. මේ මොනවා හරි පුතේ නාරංගිඩියක් වෙන්න පුළුවන් මේ.
හරි ඒක නිසා පුතේ මේකට මේක කපන්න බෑ දැන් ප්‍රශ්නේ C C අකුරු තේරුම මෙතන දීලත් නැහැනේ C අකුරු තේරුමක් දීලා නැහැ එතකොට මේ හැබැයි මේ දෙපැත්ත සමානයි මේ පැත්ත C වලින් බෙදලා එහෙනම් මේ දෙපැත්ත සමාන නම් මේ පැත්ත C වලින් බෙදුවා නම් මොකද වෙන්න ඕනේ මේ පැත්තත් C වලින් බෙදෙන්න C එකේ තේරුම මොකුත් දන්නේ නැහැ පුතේ දැන් නිකන් C එකක් දාගන්න එච්චරයි ඈ C එකේ තේරුමක් අපිට වැඩක් නැහැ C එකේ තේරුමක් ඒක මොකුත් අපිට වැඩක් නැහැ නිකන් C අකුරක් දාගන්න දැන් පුතේ CL ට CL එකතු වෙන්න පුළුවන් හොඳ මේක මොකක් හරි අඩුද අපිට මේක මම ලියලා අඩුද මොනවා හරි සර් එතන තව එක ස්තනක් අඩුයි. එන්න බෑ පුතේ ඒකම බැලුවේ CL ධන ස්තන දෙකක් තියෙනවා නේ වින ඕනේ හරි දැන් අපි බලමු අපි CA සමාන ඉතින් යට වැඩක් නැද යට සමාන කරාපුතේ CA CL ට එකතු වෙන්න පුළුවන් කවුද මෙතනින් CL ට එකතු වෙන්න පුළුවන් NCL නේ තව එකතු වෙනවා නම් කවුද එකතු වෙන්න පුළුවන් තව එකතු වෙනවා නම් පුතේ මෙයාත් එකතු වුණාට ගැටලුවක් නැහැ පුළුවන් නේ ඕයි කියන්නේ වගකීම් දාන හිමිකම්. කියන්නේ වත්කම් වල එකතුව. ඒකෙන් CA සමානයි. එහෙනම් මෙතන දෙන්න ඕන මොකද්ද පුතේ? තව එකයි ඉතුරුලා තියෙන NCA නේද? NCA. හරිනේ? ඉතින් මෙතනත් එහෙනම් මේ පැත්තේ NCL දාන OI වලින් බෙදලා පුතේ විස්තුම් මේකටත් ඒකම දාන්න ඕනේ නේද පුතේ මේ පැත්තත් NCL දාන OI හරි දාන OI උඩ සම්පූර්ණ කරමු පුතේ CL දාන OI පුතේ එහෙනම් මෙතන තියෙන NCL නේ එහෙනම් මෙතනට එන්න ඕනේ කවුද CA ඕක ගෙදරදී පොඩ්ඩක් ආයි හිතන්න විභාගෙට එයි කියලා නෙමෙයි accounts එන්නේ මේක පුතේ මං කිව්වේ මම ඔයගලන්ගේ පොඩ්ඩක් දැනුමට හදන එකක් කියලා මේක හරි 6 වෙනි එක අයිනික මම ලියලා ඉන්නම් පුතේ. අය මොකද්ද කියන්නේ? මුදල් සමානයි හරි මුදල් සමානයි ස්තනක් ධන ස්තනක් ඍණ ස්තනක් ධන මුදල් හැර 100 මොකක්ද කියන්නේ නේ මුදල් හැර 100 පුතේ මුදල් කියන්නේ වත්කම ජංගම වත්කම නිතර වෙනස් එකක් මේ එහෙනම් මෙතන මේ එහා පැත්තේ මුදල් සමානයි මේ පැත්තේ මුදල් හැර 100 එතකොට මුදල් ටික එහා පැත්තේ තියෙනවා මෙතන මුදල් හැර 100 ටික දෙන්න එහෙනම් මෙතනට එකතු වෙන්න ඕනේ අනිත් එක්කනා කවුද පුතේ කියන්නේ NCA නේද CA මුදල් ටික මෙතන තියෙනවනේ මුදල් හැර 100 ටික තියෙනවා එතකොට අනිත් එක NCA එහෙනම් මෙතනට එන්න පුතේ CL ධන NCL ධන ඕයි එච්චරයි හරි දෙවෙනි නිකන්
සංකේත ටිකක් දැම්මේ ශිෂ්‍යත්ව කාලේ දුන්නේ නිකන් හිස්තැන් වලට දාන්න බලන්න සංකේත ඒ වගේ ප්‍රශ්නයක් ඔය කරේ නිකන් සංකේත පුරවන්න වගේ ප්‍රශ්නයක් අපි කරේ ඔය හරි දැන් ඔන්න accounts වලට එනවා පුතේ දෙවෙනි ප්‍රශ්නේ ඇත්තටම accounting ප්‍රශ්නයක් නෙමෙයි අර සමීකරණයෙන් පොඩ්ඩක් ඔයගොල්ලෝ දන්නවද කියලා බලන්න මම වැඩිපුර පොඩ්ඩක් මේව කරපු එක කරේ හරි එන්න අභ්‍යාස අංක 3ට ඔන්න දැන් accounting පුතේ හරි අභ්‍යාස අංක 3 කියන්නේ පහත සිදුවී ඇති එක් එක් ගනුදෙනුව කුමක්දයි පැහැදිලි කරන්න පහත සිදුවී ඇති එක් එක් ගනුදෙනුව කුමක්දයි පැහැදිලි කරන්න මේ ගනුදෙනුවකට පුතේ කියන්න ඕනේ හරි දැන් accounting පුතේ අපි ඉගෙනගත් සමීකරණ තමයි අපි ගිණුම් කරන සමීකරණ කියලා ඉගෙන ගත්තේ නෝන්නේ මොකද අපි ගිණුම් කරන සමීකරණ කියලා පුතේ ඉගෙන ගත්තේ වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් හරි වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් ඔක තමයි අපි ඉගෙන ගත්තේ ගිණුම් කරන සමීකරණය පුතේ හැමතිස්සෙම මේ සමීකරණ සමාන වෙන්න පුළුවන් තරාදියක් කියලා ගන්නකො හැම ගනුදෙනුවකින්ම පස්සේ මේ සමීකරණ දෙපැත්ත සමාන වෙන්න ඕනේ පුතේ. හැම ගනුදෙනුවකින්ම පස්සේ මේ සමීකරණ දෙපැත්ත සමාන වෙන්න ඕනේ. ඉතින් මේක සමාන වෙන්න පුළුවන් මෙන්න මේ ආකාරවලට. මට කියන්නේ මේ දෙපැත්ත සමාන වෙන්න නම් එක්ක මේ දෙපැත්තෙම මොනවා වෙන්න ඕනද පුතේ? වැඩි වෙන්න ඕනේ. දෙපැත්තම පුතේ වැඩි වුණාම සමානයි. එහෙම නැත්නම් දෙපැත්තෙම අඩු වෙන්න ඕනේ. ඒත් සමානයි. දෙපැත්තෙම මෙහෙම වුණොත් පුතේ එක පැත්තකින් වැඩි වෙලා අනිත් පැත්තෙන් අඩු වුණොත් සමානද මේ පැත්තට දාන අනිත් පැත්තෙන් ගන්නකොට සමානද නෑනේ ඒක වැරදි පුතේ ඔහොම ගනුදෙනු වෙන්න බෑ එක පැත්තෙන් වැඩිලා අනිත් පැත්තට එහෙම ගනුදෙනු වෙන්න බෑ එහෙනම් කොහොමද වෙන්න පුළුවන් තව ගනුදෙනු වෙන්න පුළුවන් තව ගනුදෙනු වෙන්න පුළුවන් තමයි මේ පැත්තෙන් වැඩි වෙලා ඒ පැත්තෙන්ම අඩු වෙනවා හරි තව ගනුදෙනු වෙන්න පුළුවන් විදිහක් තමයි මේ පැත්තෙන්ම අඩු වෙලා ඒ පැත්තෙන්ම වැඩි වෙනවා එහෙමත් පුළුවන් ඔච්චර තමයි ගනුදෙනු වෙන්න පුළුවන් ආකාරය දැන් අපිට කියන්නේ එක අභ්‍යාස අංක 3 කියලා ලියන්නකෝ ලිව්වද වත්කම් වැඩිවීම හා වත්කම් අඩුවීමට අදාළ ගනුදෙනුවක් පුතේ ඔය හිතන්නවා ගේ ඉස්සරහ පොඩි සිල්ලර බඩු කඩයක් ඔයා පටන් ගත්තා පොඩි කඩයක් ඔයාගේ ඉස්සරහා සිල්ලර බඩු කඩයක් දැම්මා. හරිද? ඒකේ වත්කම් වැඩිවීම හා වත්කම් අඩුවීම. ඒ කියන්නේ වත්කමක්ම වැඩි වෙලා මේකද? වත්කම වැඩි වෙලා වත්කමම අඩු වෙලා. ඔය ගනුදෙනුට උදාහරණයක් අහනවා වගේ වත්කමක් වැඩිලා වත්කමක් අඩු වෙලා. කියන්නකෝ පුතේ. වත්කමක් වැඩි වෙලා වත්කමක් අඩු වෙනකට උදාහරණයක් ඔයා පොඩි කඩයක් දැම්මේ දැන් ගේ ඉස්සරහා. ගේ ඉස්සරහා පොඩි කඩයක් දැම්මේ. ඒ කඩේ වත්කම් වැඩි වෙලා වත්කම් අඩු වෙනවා. ඔයා පුතේ සල්ලි දාලා දැන් ව්‍යාපාරේ පටන් ගත්තා. ලක්ෂයක් විතර දාලා ඉඩමක් දාලා ගොඩනැගිල්ලක් දාලා ව්‍යාපාරේ පටන් ගත්තා. කඩයක්. දැන් පුතේ ලාච්චුවේ සල්ලි තියෙනවා. කඩේ විකුණන්න මොනව ඕනේද පුතේ? කඩේ විකුණන්න මොනව ඕනේද? උත්තර දෙන්න ඕනේ පුතේ. ඔය දැන් කඩයක් පටන් ගත්ත පුතේ ඉඩමක් ගොඩ නැගිල්ල යන්ත්‍ර වාගාව තියෙන සල්ලි ටික දාලා කඩේ පටන් ගත්තා. කඩේ විකුණන්න මොනව ඕනේද කියන්නකෝ? බඩු ඕනේනේ. හරි මේ කඩේ රාක්කොල විකුණන්න බඩු ඕනේ. කඩේ රාක්කොල තියෙන බඩු වලට අපි කියනවා බඩු තොගය කියලා. නැවත විකුණන්න ගන්න බඩු. ඒකට කියනවා බඩු තොගය. නැවත විකුණන්න ගන්න ඒවට කියන පුතේ අපි බඩු කියලා. බඩු තොගය කියලා. හරි. මට කියන්න මෙතන වත්කමක් වැඩි වෙලා වත්කමක් අඩු වෙන එකට උදාහරණයක්. වත්කමක් වැඩි වෙලා වත්කමක් අඩු වෙන උදාහරණයක් හරි මම කියන්නම්කෝ. හරි. කඩේ විකුණන්න දැන් බඩු ඕනේ. බඩු දෙන්න පුතේ නිෂ්පාදකයෝ ඉන්නවනේ වෙනම. හරි. ඔයා කඩේ විකුණන්න බඩු ගන්න නම් මොනවද කරන්න ඕනද ඔයා? ඔයාගේ ලාච්චුවේ තියෙන සල්ලි ටික දීලා නේද කඩේට ඕනේ බඩු ගේන්න ඕනේ. ඒක තේරුණාද කියමුද? ඔයාට කඩේ විකුණන්න තියලා බඩු ගේනවා. එතකොට ඔයා ලාච්චුවේ සල්ලි ටිකක් දෙනවා.
එතකොට මුදල් කියන වත්කම් මොකද වෙන්නේ පුතේ? මුදල් කියන වත්කම් මොකද වෙන්නේ? එළියට යනවනේ. මුදල් කියන වත්කම එළියට යනවා. එතකොට ඔයාගේ ලාච්චුවෙන් සල් ටිකක් එළියට ගිහිල්ලා ඒ වෙනුවට මොනවද ඔයාට එන්නේ? කියන්න පුතේ මොනවද ඔයාට එන්නේ? අපි දැන් රුපියල් 50000ක විතර බඩු ගන්න ඔයා. 50000ක් සල්ලි ඔයා දීලා ඒ වෙනුවට 50000ක බඩු වෙනව නේද ඔයාට? ළමයිනි පැහැදිලිද? එහෙනම් ඔය වත්කමක් අඩු වෙලා වත්කමක් වැඩි වෙනකට උදාහරණයක් තමයි නැවත විකිණීමේ අරමුණින් බඩු තොග නැවත විකිණීමේ අරමුණින් භාණ්ඩ නැත්නම් බඩු තොග කියත හැකි. නැවත විකිණීමේ අරමුණින් භාණ්ඩ එහෙම නැත්නම් බඩු තොග මුදල් ගෙවා මිලදී ගැනීම. ලියන්න පුතේ අභ්‍යාස අංක 3 කියලා ලියලා ඒකේ පළවෙනි ගනුදෙනුව ලියන්න. 1 නැවත විකිණීමේ අරමුණින් බඩු තොග නැත්නම් නැවත විකිණීමේ අරමුණින් භාණ්ඩ නැවත විකිණීමේ අරමුණින් බඩු තොග එහෙම නැත්නම් නැවත විකිණීමේ අරමුණින් භාණ්ඩ මුදල් ගෙවා මිලදී ගැනීම. නැවත විකිණීමේ අරමුණින් බඩු තොග මුදල් ගෙවා මිලදී ගැනීම. මුදල් ගෙවා මිලදී ගැනීම. පැහැදිලිද පුතේ? නැවත විකිණීමේ අරමුණින් බඩු තොග මුදල් ගෙවා මිලදී ගැනීම. මුදල් ගෙවා මිලදී ගැනීම. හරි හොඳටම පැහැදිලි නේද පුතේ? ඕක ඔච්චර දිගට ලියන්න දෙයක් නැහැ. ඔය ලියපු එක පුතේ වචන දෙකෙන් ලියන්න පුළුවන්. හරි මම කොමස් කිසිම දෙයක් දන්නේ නැති ළමයෙකුට තමයි ඔය කිව්වේ. නැවත විකිණීමේ අරමුණින් බඩු තොග නැත්නම් භාණ්ඩ මුදල් ගෙවා මිලදී ගැනීම. එතකොට පුතේ බඩු තොගේ ව්‍යාපාරය ඇතුළට එනවා නේද? මුදල් එළියට යනවා. ඔකනේ වෙන්නේ. පුතේ ඕක වචන දෙකෙන් ලියන්න පුළුවන්. නැවත විකිණීමේ අරමුණින් ගන්න භාණ්ඩ වලට කියනවා තනි වචනයක් පුතේ. නැවත විකිණීමේ අරමුණින් ගන්න භාණ්ඩ වලට කියනවා තනි වචනයක්. ගැනුම් කියලා. ගැනුම්. නමුදේ ගැනුම් කියන්නේ මොනවටද? නැවත විකුණන්න ගන්න භාණ්ඩ වලට කියන්නේ අපි ගැනුම් කියලා. පැහැදිලිද? වචනේ තේරුණාද? සමහර ළමයි අද මේ වචනේ ඇහුවේ. ඕකමක් නැහැ. ඒකට පුතේ මම කියමු මුලින් ඉඳලා හැම වචනයක්ම ඔයගොල්ලෝ උගන්වගෙන යනවායි කියලා. පුතේ මට පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න O level commerce නොකරපු ළමයි ටික කවුද කියලා පුතේ උතනින් පොඩ්ඩක් දාන්න. ඒතර මට බලා ගන්න පුළුවන්. O level commerce නොකරපු ළමයි නෑ කියලා දාන්නකෝ. නෝ කියලා හරි දාන්නකෝ. O level commerce නොකරපු ළමයි පොඩි මැසේජ් එකක් දාන්න පුතේ මට. ඉසුරු නෑ නේ. හරි. තානියා නැහැ. දෙන්නද පුතේ නැත්තේ? O level commerce කරලා නැත්තේ කවුද? ඉල්මි කරලා නැහැ. හරි. තා කවුද පුතේ? 3 දෙනයි. 3 දෙනාද O level commerce කරලා නැත්තේ? පුතේ ළමයි 3 දෙනයි නේද O level commerce කරලා නැත්තේ? හරි. පුතේ බය වෙන්න එපා. O level commerce නොකරලා ඉන්න තරමට පුතේ A level commerce කරන්න ලේසි ඈ. ඒ නිසා ඔයගොල්ලෝ ඒ ගැන හිතන්න එපා. කරපු කට්ටිය දන්නෙත් නෑ පුතේ දන්නවා කියලා හිතුවට ඒගොල්ලෝ දන්නෙත් නෑ. ඔයගොල්ලෝ බය වෙන්න එපා. ඔයගොල්ලන් ඊට වැඩිය O level commerce නොකරනවට ඉගෙන ගන්න ලේසියි. කිසි දෙයක් දන්නේ නෑනේ. පොඩ්ඩක් දැනගත්තාමත් අමාරුයි. එහෙනම් පුතේ ඔය O level commerce කරපු ළමයි ටිකක් දන්නේ නෑ කියලා හිතන්න. හරි. මම ඔයගොල්ලන්ට හිතන්නේ ඔයගොල්ලෝ කිසිම දෙයක් දන්නේ නෑ කියලා හිතලා. එහෙනම් ගැනුම් කියන්නේ මොනවද පුතේ? නැවත විකුණන්න ගන්න ඒවට කියන්නේ ගැනුම්. දැන් මම අපි මුල් වචන තුන කියුවේ කොහොමද කිව්වේ? නැවත විකිණීමේ අරමුණින් බඩු තොග. ඒකට ඒකට ගැනුම් කියත හැකියි. නැවත විකිණීමේ අරමුණින් ගන්න බඩු තොගට ගැනුම්. මුදල් ගෙවා මිලදී ගත්තා. පුතේ මුදල් ගෙවා කියන එකට අපිට කියන්න පුළුවන් මුදල් ගෙවනවා මුදල් ලැබෙනවා. ඒකට කියනවා මුදල් සම්බන්ධ නැහැ. ඒකට කියන්නේ අත්පිට කියලා. අත්පිට පැහැදිලිද පුතේ? මුදල් ගෙවලා ගන්න අත්පිට ගෙව්වා. මුදල් මොනවා හරි දැන් පුතේ ඒකට අත්පිට කියන වචනේ. එහෙනම් මට ওই දිග වාක්‍යයේ කියත හැකි පුතේ වචන දෙකෙන් අත්පිට ගැනුම් කියලා. ලියන්න වරහන් ඇතුලේ අත්පිට ගැනුම්. ඔය ලියපු දිග වාක්‍යෙම ලියන්න ආයි අත්පිට ගැනුම්. අත්පිට ගැනුම්.
හරි. ඒ ලියපු දිග වාක්‍යෙම ආයෙ ලියමු අත්පිට ගැනුම් කියලා අපි. අත්පිට ගැනුම්. අපිට ලබන සතියේදී තව ගණන් හදන්නේ වැඩි වෙනවා. අදත් එච්චර ගණන් හැදුවේ නැහැ. ක්‍රමයෙන් වැඩි වෙනවා අත්පිට ගැනුම්. හරි. දෙවෙනි ගනුදෙනුව. පුතේ දෙවෙනි එකට තව බැංකු ණය ගත්තා. ඒවා හිතන්න පුළුවන්. මට එහෙම එපා. මට පළවෙනි ගනුදෙනුවෙම කියන්න එකක්. පළවෙනි ගනුදෙනුවෙන් පුතේ බඩු තොග නැවත විකුණන්න බඩු තොග සල්ලි දීලා ගත්තානේ. දෙවෙනි ගනුදෙනුව කියන්නේ වත්කමක් වැඩිවීම වගකීමක් වැඩිවීම. ඉතින් අර බැංකු ණයක් ගත්තා ඒවා හරි. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ ඒවා හරි. එහෙමනේ මට පළවෙනි එකටම සම්බන්ධ පළවෙනි එකේම එකක් ඕනේ මට. පළවෙනි එකේ බඩු ගත්තා වගේ එකක්ම කියන්නේ. වත්කමක් වැඩිවීම වගකීමක් වැඩිවීම. පුතේ වත්කමක් වැඩි වෙනවා. කඩේ විකුණන්න බඩු ගන්නවා අපි. හරි. කඩේට විකුණන්න පුතේ නැවත විකුණන්න බඩු ගේනවා. ඒතර බඩු තොගේ කියන වත්කම වැඩි වෙනවා. පළවෙනි එකේ උනේ ඒවට මුදල් ගෙව්වනේ. ඒතර මුදල් එළියට ගියා. දැන් අපි පුතේ කඩේට බඩු ටිකක් ගත්තා. නැවත විකුණන්න බඩු ගත්තා. තාම ඒවට මොනවා ගෙව්වේ නැද්ද අපි? සල්ලි ගෙව්වේ නැහැ. ඒගොල්ලන්ට කියනවා පස්සේ ගෙවන්නම් කියලා. ඕගොල්ලෝ දැකලා තිබුණේ කඩ කරන කට්ටියට සැපයුම් කරු ණයට බඩු ටික දාලා යනවා. දැන් බඩු ටික දාලා යනවා සල්ලි ආ පස්සේ ගන්නම් කියලා. අන්න ඒ වගේ. එනමුද වෙලා තියෙන්නේ නැවත විකිණීමේ අරමුණින් බඩු තොග භාණ්ඩ කොහොමද? ණයට මිලදී ගැනීම. ලියන්න දෙවැනි එක. නැවත විකිණීමේ අරමුණින් බඩු තොග නැවත විකිණීමේ අරමුණින් බඩු තොග ණයට මිලදී ගැනීම. නැවත විකිණීමේ අරමුණින් බඩු තොග ණයට මිලදී ගැනීම. දැන් සමහර ළමයි කලබල වෙලා හරි කමන්නේ නැහැ මම ඒවට උත්තර දෙන්නම්. මට පේන දැන් සමහරක් කට්ටිය මං වැරදි කියලා සර් වැරදිනේ මේ මෙතන වචන වැරදි වචනයක් කිව්වනේ කියලා හිතාගෙන ඉන්නෝ නෑ මං වැරදි නෑ මං ඔක්කොම හරි ටික කල්පනාවෙන් කිව්වේ. හරි? ඕගලන්ට මම කියලා දෙන්නම්. නැවත විකිණීමේ අරමුණින් බඩු තොග ණයට මිලදී ගැනීම. 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 ණයට මිලදී ගැනීම. ණයට මිලදී ගැනීම. නැවත විකිණීමේ අරමුණින් බඩු තොග ණයට මිලදී ගැනීම. පොඩි ප්‍රශ්නයක් නේද? මොකද්ද ප්‍රශ්නේ? මොකද්ද පුතේ ප්‍රශ්නේ? නැවත විකිණීමේ අරමුණින් බඩු තොග ණයට මිලදී ගැනීම. ප්‍රශ්නයක් නෙමෙයිද? කාටවත් මුත් ප්‍රශ්නයක් එන්නේ නැද්ද? පුතේ එතන මිලදී ගැනීම කියන ගැටලුවක් නැද්ද? ණයට මිලදී ගැනීම? පුතේ මිලදී ගන්නවා කියලා ඔයා හිතා හිටියේ සල්ලි ගෙවලා ගන්නවා කියන එක නේද? නෑ පුතේ. අත්පිට ගත්තත් සල්ලි ගෙවලා ගත්තත් මිලදී තමයි ගන්නෙ. ණයට ගත්තත් පුතේ මිලදී ගන්නෙ. මිල කියන්නේ වටිනාකම් වන්න මිම්ම. ඔයා එකග වෙච්ච මිල දීලා තමයි පුතේ සල්ලි ගෙවලත් ගන්නෙ. ණයට ගත්තත් පුතේ මිලකට එක්ක වෙලා ගන්නෙ. මිල ඔයා පස්සේ මේ මිල තමයි ඔයා පස්සේ ගෙවන්නේ. මිල කියන්නේ වටිනාකම් වන්න මිම්ම. මිල අත්පිට ගත්තත් මිලදී ගන්නෙ. ණයට ගත්තත් පුතේ මිලදී ගන්නෙ. ආයි වරද්දන්න එපා. අත්පිට ගත්තත් මිලදී ගන්නෙ. ණයට ගත්තත් පුතේ මිලදී ගන්නෙ. පැහැදිලි නේද? මිලදී ගන්නවා. එහෙනම් අත්පිට කිව්වත් මිලදී ගන්නෙ. ණයට කිව්වත් මිලදී ගන්නෙ. පැහැදිලිද? හරි. පුතේ ඔය ලියපු එක කෙටියෙන් කියත හැකි. කෙටියෙන් කියත හැකි. නැවත විකිණීමේ අරමුණින් බඩු තොග. ඒකට කියන්න පුළුවන් මොකද්ද පුතේ වචනේ? ගැනුම්. නැවත විකිණීමේ අරමුණින් ගන්න බඩු වලට අපි කියන්නේ ගැනුම්. ණයට මිලදී ගත්තා. එහෙනම් පුතේ අත්පිට නෙමෙයි ණයට. එහෙනම් ඔකට කියත හැකි ණයට ගැනුම් කියලා. දෙවෙනි එකට ලියා ගන්න පුතේ වරහන් ඇතුලේ ණයට ගැනුම්. ඒ දෙවෙනි එකේ දීපු දිග වාක්‍ය ලියන්න ණයට ගැනුම් කියලා. ණයට ගැනුම්. හරිනේ? ණයට ගැනුම්. ණයට ගැනුම්. හරි? ණයට ගැනුම්. හරි? ඊළඟ එක. 3. වත්කමක් අඩුවීම හා වගකීමක් අඩුවීම. දෙවෙනි එකෙන් කියන්නේ. දෙවෙනි එකෙන් සම්බන්ධ කරලා කියන්න දෙයි.
වත්කමක් අඩුවීම හා වගකීමක් අඩුවීම. වත්කමක් අඩුවීම හා වගකීමක් අඩුවීම. පුතේ වත්කමක් අඩු වෙනවා. දැන් දෙවෙනි එකේ පුතේ අපි ණයට බඩු ගත්තනේ. බඩු ණයට ගත්තට පුතේ අපි ඒවට සල්ලි ගෙව්වේ නැහැ. හරිද? සල්ලි ගෙව්වේ නැහැ. පුතේ අපි ගෙවන්න තියෙන වගකීම්. වගකීම් වලට පුතේ නාහිමියෝ කියලා කියන්න පුළුවන්ද බැරිද? පුළුවන්. පුතේ වගකීම් නැත්නම් අපි ගෙවන්න තියෙනවට නාහිමියෝ කියන වචනේ පාවිච්චි කරන්නත් පුළුවන්. හරි? නාහිමියෝ. එහෙනම් පුතේ අර අපි ඉස්සෙල්ලා බඩු ණයට ගත්තනේ ඒවට සල්ලි ගෙවනවා දැන්. ඒතර මුදල් කියන වත්කම එළියට යනවා. ඒතර අපි ගෙවන්න තිබ්බ නාහිමිය මොකද වෙන්නේ? අඩු වෙනවා. ලියන්න පුතේ ඔකට තුනට නාහිමියන්ට මුදල් ගෙවීම. ණය හිමියන්ට මුදල් ගෙවීම. ණය හිමියන්ට මුදල් ගෙවීම. හරි. ණය හිමියන්ට මුදල් ගෙවීම. ණය හිමියන්ට මුදල් ගෙවීම. පුතේ මම පන්තිය දවස් දෙකක් කරනවා සාමාන්‍යයෙන් මේ පන්තිය නැත්නම් පුතේ ඔන්ලයින් කරද්දි කාලෙ මදි. හරි. අර සාමාන්‍ය පුතේ ෆිසිකල් පන්තිය උගන්වන ප්‍රමාණයම උගන්වන්න බෑ ඔන්ලයින් එකේ දවසකට. හරිද? ඒකයි පුතේ ගොඩාක් කට්ටිය අසාර්ථක වෙන්නේ ඔන්ලයින් එකේදී ගොඩාක් උගන්වන්න යනවා. පුතේ බෑ එහෙම උගන්වන්න බෑ ළමයිගේ ඔළුව වලට යන්නේ නැහැ. පොඩි ෆෝන් එකක් දිහා බලාගෙන. ඒ නිසා පුතේ මම දවස් දෙකකට තමයි ඔයගලන්ට ක්ලාස් එක කරන්නේ. ඇත්තටම අර සාමාන්‍ය පන්තියක ෆිසිකල් කරොත් දවසක් කරන වැඩ මේක දවස් දෙකක් යනවා කරන්නේ. නේද? ඔයගලන්ට පුතේ පන්තිය දවස් දෙකක් තියෙනවා. නමුත් පුතේ මම මේ සතියේ දවස් දෙකක් කරන්නේ නැහැ. ඒ තාම ඔයගොල්ලෝ පුතේ සමහරවල් මෙතන ටියුට් එකම අරගෙන නැහනේ. හරි? රට පුතේ විවෘත කරනකම් මම ආයි ලබන සතියේ බ්‍රහස්පතින්ද 10 මාටම කරන්න. දැන් රට මෙතේ සඳ විවෘත කරොත් ඒ බ්‍රහස්පතින්ද ඉඳලා ඊළඟ සතියේ ඉඳලා පුතේ බ්‍රහස්පතින්දයි සිකුරාදායි දෙකම වගේ පන්ති තියෙවාට සිකුරාදා දවල් 1ට වගේ බ්‍රහස්පතින්ද 10 මාටයි සිකුරාදා දවල් 1ට වගේ පුතේ ගැටලුවක් නැහැ නේ වෙන මොකුත් පන්ති නැහැ නේ වෙලාවට දාන්නේ නැහැ දවල් 1ට හරි 1-3 වගේ දවස් දෙක පුතේ මේ ක්ලාස් එක තියෙනවා හරි දවස් දෙකක් වගේ පුතේ පන්ති වැටෙනවා ඔයගොල්ලන්ට හරි දැන් අර මුලින් පටන් ගත්ත ගෲප් ක්ලාස් එකේ ළමයිට පුතේ දවස් දෙකක් තියෙනවා ඒගොල්ලන්ට ක්ලාස් එක ඒගොල්ලන්ට අඟහරුවාද උදේ 8-10ක් තියෙනවා. දැන් මේක ඉවරලා පුතේ ඒගොල්ලන්ට 1-3ක් තියෙනවා ඒගොල්ලන් ක්ලාස් එක ආයි. ඕගොල්ලන්ට පුතේ දවස් 2ක් වැටෙනවා. ඕගොල්ලන් දවස් 2 යන ඕගොල්ලන් දවස් 3ක් විතර වැටේ. මම ඉක්මනට පුතේ වැටි කරගෙන යනවා. ඒ පුතේ අවස්ථාවේ තියෙන ළමයි ටිකට පන්තියට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඕගොල්ලන්ට උගන්වනවා මම. හරි. හැමතිස්සෙම පුතේ තමන්ගේ වැඩේ හරියට කරන්න. ඒකට ඔයා දිනු වෙනවා නිකම්ම. අරයා කරනවා, මෙයා කරනවා, එයා කරන මෙච්චරයි. ඒවා අපිට වැඩක් නෑ. අනුන්ගේ මගුල් හොයන්න එපා. තමන්ගේ වැඩේ කරගෙන යන්න. හරි. තුන නේද පුතේ හරි නේද නාහිමියන්ට මුදල් ගෙතන නාහිමියෝ කියන වචනේත් පුතේ දැන් තේරෙනව නේද නාහිමියෝ කියන්නේ අපි ගෙවන්න ඕනේ අපේ වගකීමක් ඈ හරි සමහරවල් නාහිමියෝ කියන වචනේ ඇහුවේ අදමයි ඔය තුන් දෙනෙක් හිටියේ පුතේ ඔයගොල්ලෝ කමස් නොකරපු හරිද ඒගොල්ලෝ අදම වෙන්න පුළුවන් නාහිමියෝ කියන වචනේ ඇහුවේ ඈ තානිය නම් කලින් අහලාදී අනිත් ළමයි දෙන්න හරි ඒටි එහෙම කරන්නේ නැත්නම් අදම වෙන්න පුළුවන් නාහිමියෝ කියන වචනේ ඇහුවේ මම පුතේ ඔක්කොම ළමයි හිතන්නේ තෙන්න ඔක්කොම ළමයි මම හිතන්නේ නාහිමියෝ කියන වචනේ අද තමයි ඉස්සරම ඇහුවේ කියලා. පුතේ අන්න එහෙම උගන්වන්න ඕනේ. ඒක තමයි ඒකේ සාර්ථකත්වය. ඔය උත්තරයක් ලියද්දි උනත් පුතේ බලන එක්කෙනා කිසි දෙයක් දන්නේ නැහැ කියලා හිතලා පුතේ පැහැදිලි කරන්න. ගොඩාක් ගුරුවරුන්ට වෙලා තියෙන ළමයි දන්නවා කියලා හිතලා පුතේ එයා හිතේ තියාගෙන උගන්වනවා. ඒක තමයි ළමයට තේරෙන්නේ නැත්තේ පාඩම. මම හැමතිස්සෙම හිතන්නේ අනේ මේ ළමයි කිසිම දෙයක් දන්නේ නැහැ කියලා. හරි. ඒකෝර තමයි පුතේ මම හැම දෙයක්ම ඔයාලට කියලා දීදී උගන්වන්නේ. ඒකයි සාර්ථක ඈ. හරි. ගොඩාක් පුතේ ඔයගොල්ලෝ දැක්කම සමහරක් ගුරුවරු ඇවිල්ලා අර ඉස්සරහා වැඩ කරන ළමයි ටික විතර උගන්වගෙන ඉන්නව අර පිටිපස්ස ළමයි දිහා බලන්නේවත් නෑ වැඩක් නෑනේ හරි ඔක්කොම ළමයිට පුතේ උගන්වන්න ඕනේ හරි 4 වත්කමක් වැඩිවීම හා අයිතිකරුගේ ස්කන්ධයේ වැඩිවීම. ඒ කියන්නේ පුතේ ව්‍යාපාරයට වත්කම් ඇවිල්ලා මුදල් වෙන්න පුළුවන් ඉඩමක් වෙන්න පුළුවන් ගොඩනැගිල්ලක් වෙන්න පුළුවන් අයිතිකාරයාගේ ස්කන්ධය කියන්නේ අයිතිකාරයට ව්‍යාපාරයෙන් දෙන්න තියෙන ටික වැඩි වෙලා කියන්නකෝ පුතේ වත්කම් වැඩි වෙලා අයිතිකරුගේ ස්කන්ධය වැඩි වෙලා හිමිකම් වැඩි වෙලා මොකද්ද පුතේ ගන්න දෙනුව තාම මම ආදායම් ලැබීම පැත්තට එන්නේ නැහැ තාම මේ මුල් ටිකේ යන්නේ හරි කියන්න පුතේ ඔෂානි කියන දුව නේද පුතේ ඔයා පුතේ කලින් ෆස්ට් ගෲප් එකේ ළමයිද නේද ඒ දීපු උත්තරේ පුතේ ස්ටෑන්ඩඩ් උත්තරය ඒක මම එතනට එනවා
ඒකයි පුතේ ඔයා ෆස්ට් ගෲප් එකේ ඉන්න ළමයිද පුතේ ඔෂානි කියන්නේ පොඩ්ඩක් මට කියන්න නැත්නම් මේ නෑ නේද හරි ඔයා AT කරනවද පුතේ ඔයා AT එහෙම කරනවද ඒක තමයි පුතේ හරි පුතේ තාම මම ඒවට එනවා මේ ටියුට් එකේ ඉස්සරහට ඒ ටික තියෙනවා ඒවට ක්‍රමයෙන් එනවා හරි තාම මේ ප්‍රාථමික මට්ටමේ පුතේ මුල්ම කිසිම දෙයක් දන්නේ නැහැ කියලා මේ හිතන්නේ මම වත්කමක් වැඩිවීම අයිතිකරුගේ ස්කන්ධය වැඩිවීම පුතේ වත්කමක් වැඩිවීම දැන් මේ කියපු දේවල් වලින් පුතේ ව්‍යාපාරයට මුදල් හරි මුදල් ආවයි කියලා දැන් ව්‍යාපාරයට මුදල් ආව අයිතිකාරට දෙන්න තියෙන ටික වැඩි වෙලා ඉතින් මොකද්ද මේ වෙලා තියෙන්නේ සරලව අයිතිකාරයාට පුතේ ව්‍යාපාරයට සල්ලි ගෙදරින් ගෙනාවොත් මොකද වෙන්නේ මුදල් කියන වත්කම වැඩි වෙලා අපි දැන් අයිතිකාරය රුපියල් ලක්ෂයක් ගෙදරින් ගෙනල්ලා ව්‍යාපාරයට දැම්මයි කියලා උතර ව්‍යාපාරේ මුදල් ලක්ෂයකින් වැඩි වෙනවා එතකොට ඒක අයිතිකාරය ව්‍යාපාරය කියන්නේ දෙන්නෙක් නේ එතකොට අයිතිකාරයට ව්‍යාපාරයෙන් තියෙන ස්කන්ධයත් වැඩි වෙනව නේද අයිතිකරු පුතේ මුදලින් ප්‍රාග්ධනය යෙදවීම සමහරට ගොඩනැගිල්ලක් වෙන්න පුළුවන් සමහරට ඉඩමක් වෙන්න පුළුවන් හරි ලියන්න 4 අයිතිකරු මුදලින් ව්‍යාපාරයට ප්‍රාග්ධනය යෙදවීම පුතේ මුදල් කියන එකට ගොඩනැගිල්ලක් යන්ත්‍රයක් වෙන්නත් පුළුවන් අයිතිකරු ප්‍රාග්ධන ලෙස මුදල් ව්‍යාපාරයට යෙදවීම අයිතිකරු ප්‍රාග්ධනය ලෙස මුදල් ව්‍යාපාරයට යෙදවීම අයිතිකරු ප්‍රාග්ධන ලෙස මුදල් ව්‍යාපාරයට යෙදවීම එතකොට ව්‍යාපාරයට අයිතිකාරය මොනවා හරි ගෙනාවහම ඉඩම වෙන්න පුළුවන් යන්ත්‍රය වෙන්න පුළුවන් සල්ලි වෙන්න පුළුවන් ගෙදරින් ගෙනාවොත් මුදල් කියන වත්කම වැඩි වෙනවා එතකොට මොකද ඒක අයිතිකාරය ගෙනාවු නිසා හිමිකමුත් වැඩි වෙනවා ස්කන්ධය වැඩි වෙනවා ස්කන්ධය කියන්නේ හිමිකම් වලටම කියන තවත් නමක් 5 වත්කම් අඩුවීම හා අයිතිකරු ස්කන්ධය අඩුවීම වත්කම් අඩුවීම හා අයිතිකරු ස්කන්ධය අඩුවීම උදේ ලාච්චුවේ තියෙන සල්ලි අයිතිකාරට ගෙදර අරන් යන්න බැරිද ලාච්චුවේ තියෙන සල්ලි අයිතිකාරට ගෙදර අරන් යන්න බැරිද පුළුවන් අයිතිකාරගේ පෞද්ගලික වැඩවලට ලාච්චුවෙන් කීයක් හරි අරන් යන්න බැරිද පුළුවන් මේ රාක්කවල විකුණන්න තියෙන බඩු අයිතිකාරට ගෙදර අරන් යන්න බැරිද පුතේ පුළුවන් හරි අයිතිකාරට ගෙදර අරන් යන්න පුළුවන් මේ ලාච්චුවේ තියෙන සල්ලි පුතේ ඕන්ලාගේ යාගේ පෞද්ගලික වැඩකට සල්ලි ටිකක් අරන් යත හැකි ලාච්චුවේ මේ කඩේ රාක්කවල විකුණන් තියෙන බඩු වලින් අයිතිකාරට ඕන්ලාගේ ටිකක් ගෙදර අරන් යන්න පුළුවන් නේ පුතේ නේ එහෙනම් පුතේ අපිට වත්කමක් අඩු වෙලා අපි මුදල් ගත්තා කියලා හිතමු අයිතිකාරුගේ පෞද්ගලික ප්‍රයෝජනට ව්‍යාපාරේ මුදල් ගන්නවා. ඒතර මුදල් කියන වත්කම අඩු වෙනවා. ඒතර පුතේ අපි මොකද කරන්නේ? අර අයිතිකාරයට දෙන්න තියෙන ටිකනේ පුතේ ස්කන්ධයේ ප්‍රාග්ධනය කියන්නේ. ඒකෙන් මොනවා කරලා දානවද ඒ ටික? අඩු කරනවා. ලියන්න 5. අයිතිකරු තම පෞද්ගලික ප්‍රයෝජනයට අයිතිකරු තම පෞද්ගලික ප්‍රයෝජනයට ව්‍යාපාරේ මුදල් ලබා ගැනීම අයිතිකරු තම පෞද්ගලික ප්‍රයෝජනයට ව්‍යාපාරයෙන් මුදල් ලබා ගැනීම අයිතිකාරයා පෞද්ගලික ව්‍යාපාරයෙන් භාණ්ඩ ලබා ගැනීම කිව්වත් හරිය රාක්කවල තියෙන බඩු එයා ගෙදර කන්න බොන්න අරයි යනවා වෙන්න පුළුවන් ඉතින් හරි පැහැදිලි නේද පුතේ හොඳටම තේරෙනව නේද මම කියපුවා හරි දැන් හරි ඔය අයිතිකාරයා දැන් ගොඩක් ළමයි පුතේ දීලා තිබ්බ වචන අර AT එහෙම කරපු ළමයි දන්නව වචන ඕලර් කොමර්ස් කරපු ළමයි නම මම හිතුවේ දන්නේ නැහැ කියලා. ඉතින් අයිතිකාරයා පෞද්ගලික ප්‍රයෝජනයට ගෙදරන් යන ඒවට අපි කියනවා ඉංග්‍රීසි වචනයක් මොකද්ද? ඉංග්‍රීසි වචනේ. ඔයාලා දැන් මට කියන්නේ සිංහල වචනේ මම අහන්නේ ඉංග්‍රීසි වචනේ. අයිතිකාරයා පෞද්ගලික ප්‍රයෝජනයට ව්‍යාපාරයෙන් අරන් යන ඒවට අපි කියනවා ඉංග්‍රීසි වචනයක්. ඩැඩි දෙන්න පුතේ මට.
හරි පුතේ අහගෙන ඉමු. එතකොට පුතේ මේ අයිතිකාරය ව්‍යාපාරයෙන් ගන්නේවට අපි කියන වචනයක් අයිතිකාරය ඒ සිංහල වචනේ මට උනේ ඉංග්‍රීසි වචනේ. අයිතිකාරය ව්‍යාපාරයට දාපුව අරයි යනවා කියන්නේ ව්‍යාපාරයෙන් ඒව මොනවා කරනවා කියනද අයිතිකාරය. අයිතිකාරය ව්‍යාපාරයට සල්ලි දානවා. ඒව ව්‍යාපාරයෙන් ආපහු අයිතිකාරය අරන් යනවා කියන්නේ පුතේ මොනවා කරනවද? ව්‍යාපාරයට පුතේ දානේව ආයි ඇදලා අරයි යනවා. පුතේ මෙහෙම ඇදලා ගන්න එකට කියන වචනය ඉංග්‍රීසියෙන් මොකක් කරනවා කියලා? ලාච්චුවක් ඇදලා ගන්නවා. ඒ වගේ ව්‍යාපාරයට දාපුව ආපහු ව්‍යාපාරයෙන් අයිතිකාරය ගන්නවා. ඒවට කියන වචනේ මොකද්ද පුතේ? ව්‍යාපාරයට අයිතිකාරය දාපුව ආපහු ව්‍යාපාරයෙන් අයිතිකාරය ඇදලා ගන්නවා කියලා කියනවා. මොන හරි ඇදලා ගන්නවනම් අදිනවට කියන ඉංග්‍රීසි වචනේ මොකද්ද පුතේ? නෑ. ඔය ලොතරැයියක් එහෙමත් පුතේ අදිනවට කියන්නේ මොනවා කරනවයි කියලා? ලාච්චුවක් කරනවට කියන්නේ ලාච්චුව මොනවා කරනවා කියලා පුතේ අදිනවා. drawings. draw කරනවා කියන්නේ පුතේ draw. draw කියන්නේ අදිනවා. draw ලොතරැයියක් draw කියලා කියන්නේ draw කියන්නේ අදිනවා. drawings. එනම් පුතේ drawings කියන්නේ අපි සිංහලෙන් ගැනිලි. සිංහලෙන් පුතේ ගැනිලි කියන්නේ ඉංග්‍රීසියෙන් drawings කියන එක. ඇයි මේකට මේ drawings කියන්නේ? අයිතිකාරයා ව්‍යාපාරයේ තියෙන දේවල් ඇදලා ගන්නවා. අයිතිකාරයා ගාවට ආයි ගන්නවා. පැහැදිලිද? ව්‍යාපාරයට දාපුව ආපහු ව්‍යාපාරයෙන් අයිතිකාරය ඇදලා ගන්නවා. ඒක තමයි drawings ගැනිලි. හරිද පුතේ? ගැනිලි. ගැනිලි කියන්නේ පුතේ සිංහල වචනේ ඉංග්‍රීසියෙන් කියන එක drawings ගැනිලි. පැහැදිලිද? ඒතර ව්‍යාපාරයට දාපු දෙයක් අයිතිකාරය ආපහු අරන් යනවා කියන එකට අපි කියන්නේ ගැනිලි කියලා. පැහැදිලිද? ගැනිලි. එහෙනම් ලියන්න පුතේ ඕකට පුතේ අයිතිකාරයා සල්ලිනේ තරංග කියලා තියෙන්නේ. ඒකට කියන්නේ මුදල් ගැනිලි කියලා ලියන්න. මුදල් ගැනිලි. මුදල් ගැනිලි. හරි? මුදල් ගැනිලි. හරි? මුදල් ගැනිලි. හරි? මුදල් ගැනිලි. මුදල් ගැනිලි කියන්නේ මුදල් අයිතිකාරය ගෙදර අරන් ගියා. ගැනිලි කියන්නේ පුතේ අයිතිකාරය ගෙදර අරන් යනවාට කියන අපි ගැනිලි ඈ. drawings ඉංග්‍රීසි වචනේ ගැනිලි. ඇයි ගැනිලි කියන වචනේ නම් තේරුණාද? ගැනිලි. මුදල් ගැනිලි. මුදල් ගත්ත නිසා මුදල් ගැනිලි. භාණ්ඩ අරන් ගියා නම් පුතේ භාණ්ඩ ගැනිලි ඈ. පස්වෙනි එකට පුතේ වචන දෙකෙන් ලියන්න ඕනේ ලියපු එක මුදල් ගැනිලි කියලා. හරි. පුතේ එන්න අභ්‍යාසංක 4ට ටක් ගාලා අභ්‍යාසංක 4ත් අපි ඉක්මනට කරමු. වැඩි වෙලා එන්න ටක් ගාලා කරමු. අභ්‍යාසංක 4 පුතේ අද 5 කරන්න වෙලා මදි. ඊට පුතේ ලබන බ්‍රහස්පතින්ද 5යි 6යි 7යි ප්‍රශ්න 7 කරනවා කොහොමද? ප්‍රශ්න තුනම කරත හැකි. මම පුතේ අනිත් ගණන් දෙක නැති කට්ටියට රට ඇරියේ නැත්තම් සඳ වෙද්දී මම ඒ ගණන් දෙකක් දාන්නම්. ඇරියොත් පුතේ ඔයගොල්ලෝ ටියුට් නැති කට්ටිය ගන්න. ටියුට් තියෙන කට්ටියට ගැටලුවක් නැහැ. හරි. එන්න පුතේ අභ්‍යාසංක 4ට ව්‍යාපාරයේ ගනුදෙනු 4ක් සිදු වී ඇත. ව්‍යාපාරයේ ගනුදෙනු 4ක් සිදු වී ඇත. ඒ අවස්ථාවල සකස් කළද මූල්‍ය තත්ත්ව ප්‍රකාශ පහක් දැක්වේ. සිදු වී ඇති එක් එක් ගනුදෙනු කුමක්දයි පැහැදිලි කරන්න. ව්‍යාපාරයේ ගනුදෙනු 4ක් සිදු වී ඇත. ඒ අවස්ථාවල සකස් කළද මූල්‍ය තත්ත්ව ප්‍රකාශ පහත දැක්වේ. ඉතින් මූල්‍ය තත්ත්ව ප්‍රකාශය කියලා කියන්නේ අපි ඉස්සරහදී හදනවා මේ වචනේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. මූල්‍ය තත්ත්ව ප්‍රකාශය කියන්නේ පුතේ එක දවසක් ඉවර වෙද්දී දවස අවසානයේ ඉතුරු වෙච්චා. මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. මූල්‍ය තත්ත්ව ප්‍රකාශ. මම මේ ලොකු නිර්වචන නෙමෙයි කියන්නේ සරලව අද දවසේ ඉවර වෙද්දී අපි ගාව ඉතුරුලා තියෙන මුදල් ටික. අපේ කඩේ ඉතුරුලා තියෙන බඩු තොගය. අපි කොච්චර බේරන්න තියනවද? අයිතිකාරට කොච්චර අයිතිද? අන්න ඒකට තමයි අපි කියන්නේ පුතේ. ඒක පෙන්වන ප්‍රකාශය කියන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. මූල්‍ය තත්ත්ව ප්‍රකාශය කියන පුතේ දවස ගානේ මොනවා වෙනවද? මූල්‍ය තත්ත්ව ප්‍රකාශ පුතේ අද මුදල් 10000ක් තිබ්බොත් හෙට
හවසේ හෙට දවස් ඉවර වෙද්දී මුදල් අද ඊයේ හවස මුදල් 10000ක් තිබ්බොත් අද හවස ඉවර වෙද්දී පුතේ මුදල් එක 12000 8000 9000 වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. බඩු තෝගේ මොනවා වෙන්න පුළුවන්ද? වෙනස් වෙන්න පුළුවන්. මේ මූල තත්ත්ව ප්‍රකාශය කියලා කියන්නේ ඒ දවසක අවසානයේ ඉතුරු වෙලා තියෙන වත්කම් වගකීම් හිමිකම් පෙන්වන ප්‍රකාශය. පැහැදිලිද කියපුද? කොච්චරක වත්කම් ඉතුරුද? කොච්චරක වගකීම් ඉතුරුද? කොච්චරක හිමිකම් ඉතුරුද කියලා පෙන්වන ප්‍රකාශය තමයි මූල තත්ත්ව ප්‍රකාශය. දවසට එක ගානේ හදන්න පුළුවන්ද බැරිද? පුළුවන්. බලන්න එහෙනම් ව්‍යාපාරයේ ගනුදෙනු හතරක් සිදුවී ඇත. ඒ අවස්ථාවල සකස් කළ මූල තත්ත්ව ප්‍රකාශ පහක් දැක්වේ. සිදුවී ඇති එක් එක් ගනුදෙනුව කුමක්දයි පැහැදිලි කරන්න. දවසකට එක් ගනුදෙනුව වෙන්නේ පුතේ. හරි. පළවෙනි ගනුදෙනුව 21 ජනවාරි 1 පළවෙනි ගනුදෙනුව ව්‍යාපාරයේ පළවෙනි ගනුදෙනුව මූල තත්ත්ව ප්‍රකාශය. පුතේ පළවෙනි දවස ඉවර වෙද්දී මුදල් 10000ක් තියෙනවා ප්‍රාග්ධනය 10000ක් තියෙනවා. මොකද්ද ගනුදෙනුව? කලින් ව්‍යාපාරෙ තිබ්බේ නැහැ. ව්‍යාපාරේ පටන් ගත්තෙම අන්තිම පළවෙනි දවසේ අන්තිමට මුදල් 10000යි ප්‍රාග්ධනය 10000යි. මොකද්ද පුතේ වෙලා තියෙන්නේ? කාසියා නෝට් වලින් 10000ක් තියෙනවා. වෙන මොකුත් තුන්නේ නැහැ පුතේ එක ගනුදෙනුවම වුණේ. කාසියා නෝට්ටු 10000ක් තියෙනවා ප්‍රාග්ධනය 10000කින් වැඩි වෙලා. ඒ කියන්නේ පුතේ සල්ලි 10000ක් තියෙනවා අයිතිකාරයෙක්ගේ තියෙන අයිතියක් 10000ක් තියෙනවා. මොකද්ද පුතේ මේ වෙලා තියෙන්නේ? කියන්නකෝ. අයිතිකරු ප්‍රාග්ධනයේ ලෙස මුදල් යෙදවීම රුපියල් 10000යි. ඉතින් අයිතිකරු ප්‍රාග්ධනයේ විදිහට සල්ලි දාලා නේද රුපියල් 10000ක්. කියන්න එක රුමි ලක්කම් එක. අභ්‍යාසංක 4 කියලා ලියලා අභ්‍යාසංක 4 කියලා ලියලා එක අයිතිකරු ප්‍රාග්ධනයේ ලෙස ව්‍යාපාරට මුදල් යෙදවීම රුපියල් 10000යි. අයිතිකරු ප්‍රාග්ධනයේ ලෙස ව්‍යාපාරට මුදල් යෙදවීම රුපියල් 10000යි. හරි. අයිතිකරු ප්‍රාග්ධන ලෙස ව්‍යාපාරට මුදල් යෙදවීම රුපියල් 10000යි. මේ තේරෙනවද ඔක්කොටම පැහැදිලිද? අයිතිකරු ප්‍රාග්ධන ලෙස මුදල් යෙදවීම රුපියල් 10000යි. හරි පුතේ ඒ ව්‍යාපාරයේම ජනවාරි 2 වෙනිදා අන්තිමට බලන්න. ඒ පළවෙනි දවසේ ජනවාරි 1 වෙනිදා ජනවාරි 2 වෙනිදා අන්තිමට එදත් එක ගනුදෙනුව වෙන්නේ. ප්‍රාග්ධනය 10000යි. ඒ කියන්නේ පුතේ අයිතිකාරය තව ගෙදරින් ගෑල්ලා නැහැ. නේද? අයිතිකාරය තාම මුකුත් ගෙදරින් ගෑල්ලා නැහැ. ප්‍රාග්ධනය 10000යි. ප්‍රාග්ධනය 10000යි. ඉතින් අර පළවෙනි දේ ඉවර වෙද්දී මුදල් 10000ක් තිබ්බ නේද? මුදල් 10000ක් තිබ්බ නේද? දැන් මුදල් කීය වෙලාද? පළවෙනි දවසේ ඉවර වෙද්දී මුදල් 10000 තිබ්බ එක මුදල් කීය වෙලාද පුතේ කියන්නකො 9000 වෙලානේ. කලින් දවසේ මුදල් 10000ක් තිබ්බ එක දැන් මුදල් 9000. ඒ කියන්නේ පුතේ 1000ක මුදල් මොනවා වෙලාද කියන්නේ? 1000ක මුදල් එළියට ගිහිල්ලා නේද? ඉතින් 1000ක මුදල් එළියට යද්දී මොනවද ඇවිල්ලා තියෙන්නේ අපිට? 1000ක මුදල් එළියට යද්දී දෙවෙනිදා ජනවාරි 2 වෙනිදා එච්චර වෙලා තියෙන්නේ. උපකරණයක් ඇවිල්ලා. එහෙනම් මොකක්ද වෙලා තියෙන්නේ පුතේ? අත්පිට මුදලට උපකරණ ව්‍යාපාරයේ පාවිච්චිය සඳහා අත්පිට මුදලට උපකරණ මිලදී ගැනීම රුපියල් 10යි. පුතේ ඒක ගන්න ව්‍යාපාරයේ පාවිච්චියට. නැවත විකුණන්න ගත්තම අපිට ගැනුම් කියත හැකිනේ. ලියන්න. ව්‍යාපාරයේ දැන් නැවත විකුණන්න ගත්තම අපි කියන්නේ බඩු තොක් කියලා. ව්‍යාපාරයේ පාවිච්චිය සඳහා අත්පිට මුදලට අත්පිට කිව්වහම මුදල් ගෙව්වයි කියලා තේරෙනවා පුතේ. ව්‍යාපාරයේ පාවිච්චිය සඳහා අත්පිට මුදලට උපකරණයක් මිලදී ගැනීම රුපියල් 1000යි. ව්‍යාපාරයේ පාවිච්චිය සඳහා අත්පිට මුදලට උපකරණයක් මිලදී ගැනීම රුපියල් 1000යි. ව්‍යාපාරයේ පාවිච්චිය සඳහා අත්පිට මුදලට උපකරණයක් මිලදී ගැනීම රුපියල් 1000යි. අත්පිට මුදලට ව්‍යාපාරයේ පාවිච්චිය සඳහා අත්පිට මුදලට උපකරණයක් මිලදී ගැනීම රුපියල් 1000යි. ව්‍යාපාරයේ පාවිච්චිය සඳහා අත්පිට මුදලට උපකරණයක් මිලදී ගැනීම රුපියල් 1000යි. පැහැදිලිද? තේරුණාද? හරි. ජනවාරි 3 තුන්වෙනි ගනුදෙනුව ලියන්නකො 3 කියලා. 3 හරි. තුන්වෙනි ගනුදෙනුව ප්‍රාග්ධනය 10000මයි පුතේ.
ප්‍රාග්ධනයේ 10000මයි. ඒ කියන්නේ පුතේ අයිතිකාරය තව ගෙනල්ලා මුකුත් නැහැ. අයිතිකාරයාගේ අයිතිය 10000මයි. එකෙන් ඇදලත් නැහැ මුකුත් 10000මයි. උපකරණ 1000මයි. උපකරණ අරගෙනත් නැහැ පුතේ. කලින් දවසේ පුතේ මුදල් 9000ක් තිබ්බනේ. දෙවන දිවසේ මුදල් 9000 දැන් මුදල් 6000 වෙලා. ඒ කියන්නේ මුදල් 3000ක් එළියට ගිහිල්ලා ව්‍යාපාරේ නේද? මුදල් 3000ක් එළියට ගිහිල්ලා ඒ වෙනකොට මොනවද ඇවිල්ලාද පුතේ? බඩු තොග ඇවිල්ලා 3000. ඒ කියන්නේ පුතේ නැවත විකුණන්න රුපියල් 3000ක බඩු තොග අත්පිට මිලදී අරන් නේද? එච්චර දිගට ලියන්න ඕනේ නැහැ වචන දෙකයි. කියන්න පුතේ. නැවත විකුණන්න බඩු අරන්නේ සල්ලි ගෙවලා. නැවත විකුණන්න ගන්න බඩු වලට ගැනුම් කියනවා. සල්ලි ගෙවපු නිසා අත්පිට කියනවා. අත්පිට ගැනුම් රුපියල් 3000යි. ලියන්න වචන දෙකයි. අත්පිට ගැනුම් රුපියල් 3000යි. අත්පිට ගැනුම් රුපියල් 3000යි. අත්පිට ගැනුම් පුතේ රුපියල් 3000යි. ඉතින් ඔයගලගේ යාළුවෝ එහෙම ඉන්නවා නම් පන්තියට සම්බන්ධ වෙන්න කියලා කියන්න දැම්ම. මොකද පුතේ වැඩ ටික කරන්න පටන් ගත්තාන් පස්සේ මං කිව්වේ දැන් රට ලබන සතිය රට විවෘත කරලා සතියේ දවස් දෙක ගානේ මම පන්තිය කරගෙන යනවා. ඒක පුතේ පහුවෙලා එන ළමයින්ට තේරෙන්නේ නැහැ. ඒක පුතේ ආපු ළමයින්ට නැත්තම් අසාධාරණයිනේ බොරුවට මේක අතක හැමදාම හිමින් කර ඉන්න බෑනේ පුතේ. මේක උසස් පෙළ සාමාන්‍ය පෙළ නෙන් පුතේ. උගන්වන්න තියෙනවා බොරු කරන්න බෑ. හරි. ඔයගොල්ලෝ විභාග පාස් කරවන්න ඕනේ. ඔයගොල්ලන් සල්ලි ගන්නවා පුතේ. ඔයගොල්ලන්ට දෙයක් දෙන්න ඕනේ පුතේ මෙතන. පැහැදිලිද? මම ඔයගොල්ලන්ගේ පුතේ සල්ලි ගන්නවා මාස්පල ඔයගොල්ලෝ අම්මලා තාත්තලා මහන්සිලා හම්බ කරන සල්ලි. පුතේ ඒක මට නිකන් අරගෙන බෑ. මම ඒකට දෙයක් දෙන්න ඕනේ. නැත්නම් පුතේ මගේ හිතට හරි නෑ. මම කිව්වේ හැමදේම පුතේ ඉස්සලා තමන්ගේ හිතට හරියන්න ඕනේ. අද මිනිස්සු බලන්න පුතේ නිකන් ඉඳලා සල්ලි ගන්න එපා පුතේ. එහෙම කවදාකවත් කරන්න එපා. ඔයා මොනවා හරි බිස්නස් එකක් කරා ජොබ් එකක් කරා ඔයාට යම්කිසි ආදායමක් ලැබෙනවානේ ඒකට හරියන්න පුතේ වැඩක් කරන්න. ඔය රාජ්‍ය ආයතන වලට ගියාම පුතේ මට කේන්ති මුන්ට මොකටද පඩි ගෙවන්නේ කියලා දෙනවා. වැඩක් කරන්නේ නැහැ පුතේ වැඩක් කරව ගන්නත් බෑ. කේන්ති යනවා දැක්කම. රාජ්‍ය අංශ විතරනේ පෞද්ගලික අංශෙත් ඒ වගේ පුතේ. මුන් හිතන්නේ මුන්ට ජොබ් එක දුන්නාට පඩියක් දෙන්න ඕනේ කියලා. එහෙම නෙමෙයි පුතේ වැඩක් කරන්න ඕනේ. වැඩක් කරන්නේ නැහැ. මිනිස්සු නිකන් ඉඳලාම පුතේ පඩි ගන්න බලන්නේ. වැඩි ඕනේ නැහැ. ඔයා දවසට කුලී කම්කරුවෙක් ගන්න ගෙදරට ඌත් බලන්න පුතේ නිකන් ඉඳලා සල්ලි ගන්නනේ පුළුවන් තරම් බොරුවමයි කරන්නේ. අපේ රටේ පුතේ ඉහළම තැන ඉඳලා පුතේ පහළම තැන වෙනකම් බොරුව. ඒ පුතේ පොඩි කාලේ ඉඳලම හදන්න ඕන දේවල්. මේ රට පුතේ කවදාකවත් දියුණු වෙන්නේ නැහැ. ඕවා නිසා. හරි. 4. ඉතින් බාන 4 වෙනි එක 21 ජනවාරි 4 වෙනි දින මූලදත්ත ප්‍රකාශය. ඉතින් ප්‍රාග්ධනයේ 10000යි. අයිතිකාරය මුකුත් ගියලා නැහැ. 10000ම තමයි අර පළවෙනි දවස් දාපු 10000ම තමයි අයිතිකාරය ව්‍යාපාරයට ගෙනත් දාලත් නැහැ ඇදලත් නැහැ ව්‍යාපාරේ. නමුත් නාහිමියෝ කියන වගකීම 2000කින් වැඩි වෙලා. ඒ කියන්නේ අපි ගෙවන්න ඕනේව 2000කින් වැඩි වෙලා. උපකරණ 1000මයි මුදල් 6000මයි තුන්වෙනි දත් මුදල් 6000යි දැනුත් මුදල් 6000යි. මුදල් මුකුත් වෙලා නැහැ. නමුත් මේ කඩේ බඩු තොගය 3000 තිබ්බ එක 5000 වෙලානේ. කඩේට බඩු ඇවිල්ලා නමුත් සල්ලි ගෙවලා නැහැ. අපේ වක්කීම් වැඩි වෙලා. පුතේ වචන දෙකයි කියන්නකෝ. ණයට ගැනුම් රුපියල් 2000. ලියන්නකො ණයට ගැනුම් රුපියල් 2000. ණයට ගැනුම් රුපියල් 2000යි. හරි. පුතේ අද ගණන් 4ක් හැදුවා. අර ලියනේවත් පුතේ ගණන්ම තමයි ඈ. ඔය ගණන් 4 පුතේ පුළුවන් නම් ඔයා අදම තව එක සැරයක් හදන්න. අදම තව එක සැරයක් හදන්න. ආයි ඔයා සන්ධාරි ඉරිදාරි ආයි එක සැරයක් හදන්න. බදාද 10 අපි පුතේ බ්‍රහස්පතින් 10 මාන්නේ පන්ති පටන් ගන්නෙ. බදාද උදේ ආයි එක සැරයක් බ්‍රහස්පතින් උදේ ආයි එක සැරයක් හදන්න. පුතේ ඔයාට කවදාකවත් ආයෙ අමතක වෙන්නේ නැහැ. එහෙම කරොත් මේ හදන ගාන පුතේ සතියට 3 සැරයක් ඔයා තනියෙන් කියන පුතේ පොත ළඟ තියාගෙන හදන්න. මේ පොත පුතේ මේ ටියුට් එක ළඟ තියාගන්න පන්ති පොත ළඟ තියාගන්න. ඔයා ඉගෙන ගන්න හදන්නේ. අද හදද්දි පුතේ මේ බය නැතුව ඒ පන්ති පොත පෙරලා ඉස්සරහින් තියාගන්න. මේක ළඟින් තියාගන්න. බලලා මේකෙන් බලලා ඔයා හිතන්නේ ඊට පස්සේ පන්ති කරපු එක බලලා හිතලා හරිද කියලා බලලා ලියන්න. එහෙම හදන්න 3 සැරයක් සතියට. ඔයා පුතේ මෙච්චර කල් බ්‍රයිට් එක නෙවෙන්නේ නැති පන්තියේ. ඒ ලෙවල් පන්තිය බ්‍රයිට් එක වේ. ඔයා වැඩෙක් වෙයි ඈ. ඔයා වැඩෙක් වෙයි. 3 සැරයක් මේක ගානක් ගෙදරදී. ඒක පුතේ ඔයාගේ මම කියනවත් නෙමෙයි. ඔයාගේ හිතට එකඟව ඔයා ඒක කරන්න. ඔයාලා දක්ෂයෙක් වෙන්න ඕන නම් ඔයා දක්ෂයෙක් වෙයි. හරි. පුතේ එහෙනම් අදට හදපු ගණන් ටික ඇති. හරි. ලබන සතියේ පුතේ 5 6 7 කියන ගණන් තුන හදනවා. මම ඒ ගණන් තුන රට ඇරියොත් පුතේ දාන්නේ නැහැ. ටියුට් ගන්න ඕගොල්ලා. ඔය පුතේ අවිස්සාවෙල කිට්ටු වෙන ළමයි ශ්‍රී සුමන්ට ඇවිල්ලා ටියුට් ගන්න නැත් පිළියන්දල කිට්ටු වෙන ළමයි
පිළියන්දල සසක් එකට ඇවිල්ලා ගන්න. මොනවා හරි ගැටලුවක් තිබ්බොත් පුතේ මට මැසේජ් එකක් දාන්න. හරි. එහෙනම් පුතේ අදට පන්තිය මෙතනින් ඉවරයි. හරි.